ආයිබෝන් පුතේ. එතකොට අපි මේ එකතු වෙන්නේ සාර්වාර්ථික න්‍යායයේ 3 වෙනි වීඩියෝ එකත් එක්ක. පුතේ අපි මේ දක්වා කතා කරලා තියෙන්නේ පිටු අංකය 8ට වෙනකන් කතා කරලා තියෙන්නේ. කියන්නේ ප්‍රසාරණාත්මක සාර්වාර්ථික ප්‍රතිපත්තියත් අපි කතා කරා. දැන් අපිට ඊළඟට කතා කරන්න තියෙන්නේ සංකෝචනාත්මක සාර්වාර්ථික ප්‍රතිපත්තිය. මොකද්ද සංකෝචනාත්මක සාර්වාර්ථික ප්‍රතිපත්තිය කියලා කියන්නේ? මක සාර්වාර්ථික ප්‍රතිපත්තිය. සාර්ව ආර්ථික ප්‍රතිපත්තිය. පුතේ සංකෝචනාත්මක සාර්වාර්ථික ප්‍රතිපත්තියක වෙන මෙහෙම දෙයක් වෙන්නේ. මොකක් හරි හේතුවක් නිසා රටක සමාහාර ඉල්ලුම අඩු වුණොත් රටක මොකක්ද සමාහාර ඉල්ලුම අඩු වුණොත් සමාහාර ඉල්ලුම අඩු වුණොත් මොකද වෙන්නේ පුතේ? සමාහාර ඉල්ලුම අඩු වෙනකොට භාණ්ඩ වලට තියෙන ඉල්ලුම අඩු වුණා. මුළු මොකක් හරි හේතුවක් නිසා රටක තියෙන සමස්ත ඉල්ලුම සමාහාර ඉල්ලුම අඩු වෙනවා. ඉල්ලුම අඩු වෙනකොට පුතේ මිල මට්ටම අඩු වෙනවනේ. මිල මට්ටමත් අඩු වෙනවා. ඒකට අපිට කියන්න පුළුවන් ඕනනම් අවදමනයක් කියලා. උද්දමනයේ ප්‍රතිවිරුද්ධ එක. අවදමනය. 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 මිල මට්ටම අඩු. මිල මට්ටම අඩු වෙනවා. ඊපස්සේ නා අවදමනයක් කියලා අපි ඒකට කියනවා. ඊළඟට පුතේ මිල මට්ටම අඩු වුණොත් ඒක නිසා රටේ නිෂ්පාදකයෝ අධෛර්යමත් වෙනවා. නිෂ්පාදනයත් අඩු වෙනවා. මිල මට්ටම අඩු වුණොත් රටේ නිෂ්පාදකයෝ අධෛර්යමත් වෙනවා. එතකොට නිෂ්පාදනයත් අඩු වෙනවා. මොකද මිල මට්ටම අධෛර්යමත් වෙන මිල මට්ටම අඩු වෙනකොට රටේ නිෂ්පාදකයට හිතෙනවා වැඩක් නෑ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කළා කියලා. එයා මොකද කරන්නේ? එයා නිෂ්පාදනය කරන එක අඩු කරනවා. නිෂ්පාදනය අඩු කරනවා. නිෂ්පාදනය අඩු කරනවා. මිල මට්ටම අඩු වෙන එයා අධෛර්යමත් වෙනවා. නිෂ්පාදනය අඩු වුණොත් රටේ අන්න සේවා නියුක්තිය අඩු වෙනෝනේ. අය. අස්සාවල් කරන එකත් අඩු වෙනවා. සේවා නියුක්තිය අඩු වුණොත් රටේ මිනිසුන්ගේ ආදායම අඩු වෙනවා. ආදායමත් අඩු වෙනවා. right? ඔන්න ඕකට තමයි අපි කියන්නේ සංකෝචනාත්මක එකේදී වෙන්නේ ඔන්න ඔය වගේ දේවල් ටිකක්. සමාහාර ඉල්ලුම අඩු වෙනවා. ඉල්ලුම අඩු වෙනකොට බඩු මිල අඩු වෙනවා. බඩු මිල අඩු වුනහම නිෂ්පාදනය අඩු වෙනවා. ආර්ථිකය කඩාගෙන වැටෙනවා. නිෂ්පාදනය අඩු වුනහම සේවා නියුක්තිය අඩු වෙනවා. සේවා නියුක්තිය අඩු වුනහම ආදායමත් අඩු වෙනවා. සංකෝචනාත්මක සාර්වාර්ථික ප්‍රතිපත්තිය. පුතේ අපි පොඩ්ඩක් ඕක කතා කරන්න කලින් කෙලින්ම යන් ප්‍රස්තාරයට. ඔගේ ප්‍රස්තාරයක් තියෙනවනේ කොහෙද තියෙන්නේ? පුතේ ඔතන තියෙනවා ප්‍රස්තාරය. කීවෙනි පිටුවේද? 9 වෙනි පිටුවේ. 9 වෙනි පිටුවේ තියෙන ප්‍රස්තාරයක් පොඩ්ඩක් බලන්න. මේ ප්‍රස්තාරය මෙහෙමයි. මේ පැත්තේ තියෙන මිල මට්ටම. පොදු මිල මට්ටම. ප්‍රයිස් ලෙවල් එක P. ඔයගොල්ලෝ පොදු මිල මට්ටම කියලා ලියලා තියෙනවා. මම ලියන්න ඕනේ නෑනේ. සමස්ත නිමවුම මේ පැත්තේ තියෙන Y නිෂ්පාදනය. සමස්ත නිමවුම. මූල ලක්ෂ්‍ය බිඳුවයි. රටක භාණ්ඩ වලට තියෙන සැපයුම සමස්ත සැපයුම මෙන්න මෙහෙම තියෙනවා. ඇග්‍රීගේට් සප්ලයි. මේකට කියන්නේ ඇග්‍රීගේට් සප්ලයි. සමාහාර සැපයුම. ඇග්‍රීගේට් සප්ලයි. රටක භාණ්ඩ හා සේවා වලට තියෙන සමස්ත ඉල්ලුම් මෙහෙම තියෙනවා. මේකට කියන්නේ මොකද්ද? ඇග්‍රීගේට් ඩිමාන්ඩ්. සමස්ත ඉල්ලුම, සමාහාර ඉල්ලුම. සමාහාර සැපයුම ඔහොම තියෙනවා. සමාහාර සැපයුම ඔහොම තියෙනවා. සමාහාර ඉල්ලුම් මෙහෙම තියෙනවා. ඇග්‍රීගේට් ඩිමාන්ඩ්. නේ. ඔහොම තියෙනවා. right. අපි හිතමු මේක තමයි පළවෙනි සමතුලිතය. ඉක්විලිබ්‍රියම් වම්. ඔය තියෙන එකට E1 කියලා දාන්න. එතන තීරණය වෙච්ච මිලක් තියෙන. මේ මිලට දාමු අපි P1 කියලා. price level P1. P කියලා තියෙන P1 දාන්න. මේක Y1 කියලා දාන්න. Y1. පුතේ මොකක් හරි හේතුවක් මත ඇග්‍රීගේට් ඩිමාන්ඩ් එක අඩු වුණොත් ඇග්‍රීගේට් ඩිමාන්ඩ් කියන්නේ මොකද්ද පුතේ? සමාහාර ඉල්ලුම. ඇග්‍රීගේට් ඩිමාන්ඩ් කියන්නේ මොකද්ද? සමාහාර ඉල්ලුම. කිසියම් හේතුවක් මත කිසියම් සාධකයක් මත සමාහාර ඉල්ලුම අඩු වුණොත් අඳින්න මාත් එක දැන් ඉතිරි ටික දැන් මේව දාගන්න P1 Y1 E1 දාලා ඔහොම තියෙනවා. හරි. මේකත් ඕන නම් ඇග්‍රීගේට් ඩිමාන්ඩ් 1. සප්ලයි 1. කොහොම 1 AD1 AS1 E1 P1 Y1. ඔහොම තමයි තියෙන්නේ මේ තියෙන ප්‍රස්තාරය. මොකක් හරි හේතුවක් මත සමාහාර ඉල්ලුම අඩු වෙනවා. සංකෝචනාත්මකනේ සමාහාර ඉල්ලුම අඩු වෙනවා මෙහෙම. සමාහාර ඉල්ලුම මොකක් හරි හේතුවක් මත අඩු වෙනවා මෙහෙම.
අඩු කළ බෑ. සමහර ඉල්ලුම අඩු වෙනවා මෙන්න. සමහර ඉල්ලුම අඩු වෙනවා මෙන්න. aggregate demand 2 අඩු වෙනවා. ඔහම අඩු වෙනවා. සමහර ඉල්ලුම අඩු වුණොත් පුතේ සමහර ඉල්ලුම අඩු වුණොත් මෙතන ඉක්විලිබ්‍රියම් 2 එකට එනෝනේ අපි. සමහර ඉල්ලුම අඩු වුණොත් අපි දෙවන සමතුලිතයට එනවා. ඉල්ලුම අඩු වෙනවා. එතන මොකද වෙන්නේ? රටේ භාණ්ඩවල මිලත් අඩු වෙනවා මේ. මිල P2. මිලත් අඩු වෙනවා. මේක ඇත්තටම අවදමනය. අවදමනය කියලා මිල අඩු වෙනවා. ඒ වගේම නිෂ්පාදනයත් අඩු වෙනවා Y2. නිෂ්පාදනයත් අඩු වෙනවා. ඒක ආර්ථික වර්ධනය නෙමෙයි. ඒකට අපි කියනවා ආර්ථික ප්‍රතිගමනය. ප්‍රතිගමනය. ආර්ථිකය ආපස්සට යනවා ප්‍රතිගමනය. දැන් බලන්න රටේ සමහර ඉල්ලුම අඩු වුණොත් භාණ්ඩවල තියෙන එක භාණ්ඩයක් නෙමෙයි සියලුම භාණ්ඩවල තියෙන ඉල්ලුම අඩු වුණොත් ඉල්ලුම් වක්‍රය වමට විතැන්නුනොත් ඉල්ලුම් වක්‍රය වමට විතැන්නුනොත් ඉල්ලුම අඩු වෙනකොට මේ මිල මට්ටම අඩු වෙනවා. මිල ප්‍රයිස් ලෙවල් එක අඩු වෙනවා. ප්‍රයිස් ලෙවල් එක අඩු වෙනත් එක නිෂ්පාදනය අඩු වෙනවා. ප්‍රතිගමනය මේ නිෂ්පාදනය අඩු වෙනවා. නිෂ්පාදනයත් අඩු වෙනවා. ප්‍රතිගමනය කියන්නේ ඒක නිෂ්පාදනය අඩු වෙනවා. නිෂ්පාදනය අඩු නම් සේවා නියුක්තිය අඩු වෙයි ආදායමත් පහළ යනවා මිනිස්සුන්ගේ. ඔන්න ඕක ටිකක් නරක තත්ත්වයක් නේ. ඕක තමයි අපි කියන්නේ දැන් සංකෝචනාත්මක සාර්වත්‍රික ප්‍රතිපත්තියකදී ওই ටික වෙනවා. මොකද සංකෝචනාත්මක සාර්වත්‍රික ප්‍රතිපත්තිය ටාගට් කරන්නේ සමහර ඉල්ලුම අඩු කරන. සංකෝචනාත්මක සාර්වත්‍රික ප්‍රතිපත්තියේ එකම අරමුණ තමයි මිල මට්ටම අඩු කරගන්න එක. අවදමනය. සමහර ඉල්ලුම අඩු වෙනකොට මිල මට්ටම අඩු වෙනවනේ. ඒක පොඳයි පොඩ්ඩක්. සමහර ඉල්ලුම අඩු වෙනකොට මිල මට්ටම අඩු වෙනවා. ඔන්න ඕක තමයි සංකෝචනාත්මකයේ අරමුණ. පොඩ්ඩක් කියවලා බලන්න. සංකෝචනාත්මක සාර්වත්‍රික ප්‍රතිපත්තිය යන උද්දමනය පාලනය කිරීමේ අරමුණෙන් මූල්‍ය හා පිස්කල් ප්‍රතිපත්තියෙන් අන්න දැකලා උද්දමනය පාලනය කරන්න මිල මට්ටම මේ P1 ඉඳලා P2 දක්වා අඩු කරගන්න. උද්දමනය පාලනය කිරීමේ අරමුණෙන් මොකද්ද? මූල්‍ය හා පිස්කල් ප්‍රතිපත්තිය මෙහෙවීම. උද්දමනය අඩු කරගන්න. මිල මට්ටම පාලනය කරන්න මූල්‍ය හා පිස්කල් ප්‍රතිපත්තිය මෙහෙවෙන එක තමයි මේකේ අරමුණ. මොකද්ද? සංකෝචනාත්මක මූල්‍ය ප්‍රතිපත්තියේ මූලික අරමුණ තමයි මොකද්ද? උද්දමනය පාලනය කිරීමේ අරමුණෙන්. උද්දමනය පාලනය කරන්න ඕන නිසා උද්දමනය පාලනය කිරීමේ අරමුණෙන් මොකද්ද? මූල්‍ය හා පිස්කල් ප්‍රතිපත්තිය මෙහෙවන එක. ඒක තමයි සංකෝචනාත්මක මූල්‍ය ප්‍රතිපත්තිය අරමුණ. බලන්න උතන තියෙනවා මෙන්න මෙහෙම. සංකෝචනාත්මක සාර්වත්‍රික ප්‍රතිපත්තිය යන උද්දමනය පාලනය කිරීමේ අරමුණෙන් මූල්‍ය හා පිස්කල් ප්‍රතිපත්තිය මෙහෙවීම ඉරක් ගන්න. උද්දමනය පාලනය කිරීමේ අරමුණෙන් මූල්‍ය හා පිස්කල් ප්‍රතිපත්තිය මෙහෙවීමයි. මූල්‍ය හා පිස්කල් ප්‍රතිපත්තිය මෙහෙවීමයි. සංකෝචනාත්මක සාර්වත්‍රික ප්‍රතිපත්තිය යන උද්දමනය පාලනය කිරීමේ අරමුණෙන් මූල්‍ය හා පිස්කල් ප්‍රතිපත්තිය මෙහෙවීමයි. right. ඊට පස්සේ ඔතන තියෙනවා මෙහිදී නිමැවුම හා සේවා නියුක්තිය පහළ යාමක් අපේක්ෂා කරන අතර අපි දන්නවා පුතේ මේ නිෂ්පාදනය අඩු වෙනවා. සේවා නියුක්තිය අඩු වෙනවා. ආදායම අඩු වෙනෝනේ. මෙහිදී නිමැවුම හා සේවා නියුක්තිය පහළ යාමක් අපේක්ෂා කරන අතර කෙටි කාලයේදී සමාහාර ඉල්ලුම අධෛර්යමත් කෙරේ. උද්දමන වේගයේ ඉතා ඉහළ කාලවලදී රාජ්‍යයේ සමහරක් වෙලාවට මේ වගේ දේවල් කරනවා. right. පොඩ්ඩක් පුතේ ඔය යට විස්තරයක් තියෙනවනේ. විස්තරයට යටින් 8 වෙනි පිටුව කියලා මේ යටම තියෙන 8 වෙනි පිටුව අංකය 8. අන්න එතන මේක ලියන්න. සමහර ඉල්ලුම අඩු වෙනවා. ඉල්ලුම අඩු වුණා මිල මට්ටම අඩු වෙලා අවදමනයක් ඇති වෙනවා. එහෙම වුණොත් නිෂ්පාදනය අඩු වෙනවා. නිෂ්පාදනය අඩු වුණොත් සේවා නියුක්තිය අඩු වෙනවා. සේවා නියුක්තිය අඩු වුණොත් ආදායම අඩු වෙනවා. අඩු වෙනවා. එහෙනම් මේ ටික ඔක්කොම පල්ලෙහාට යනවා. මොකද්ද? ඉල්ලුම අඩු වෙනවා. මිල මට්ටම අඩු වෙනවා. නිෂ්පාදනය අඩු වෙනවා. සේවා නියුක්තිය අඩු වෙනවා. ආදායම අඩු වෙනවා. ඒ ඔක්කොම අඩු වෙනවා. right. ඕක ඔය විදිහට එනවා. එතකොට අපි පේනවා මේ සමහර ඉල්ලුම් වක්‍රය වමට විතැන් වෙන්නේ. මෙහාට එන්නේ. ආපස්සට වමට. සමහර ඉල්ලුම් වක්‍රය වමට එන්නේ. මෙහාට එන්නේ. මේවා අඩු වීමත් එක්ක. right. එතකොට මෙහෙම සංකෝචනාත්මක මූල්‍ය ප්‍රතිපත්තියේ ලක්ෂණ තමයි මොනවද? මේකේ ලක්ෂණ තමයි. එකක් තමයි අපිට මේක කරන්න පුළුවන් එක විදියක් තමයි රටේ මුදල් සැපයීම අඩු කරනවා. මුදල් එහෙම නැත්නම් ණය සැපයීම. ණය සැපයීම අඩු කිරීම. රටේ මුදල් සැපයීම අඩු කරනවා. මිනිස්සු අතේ තියෙන මුදල් ප්‍රමාණය මුදල් සැපයීම අඩු කරනවා. ණය සැපයීම අඩු කරනවා. රටේ නේ. මුදල් සැපයීම අඩු කරනවා. ණය සැපයීම. මුදල් සැපයීම ණය සැපයීම අඩු කරනකොට මොකද වෙන්නේ? මුදල් සැපයීම ණය සැපයීම අඩු කරනකොට මොකද වෙන්නේ රටේ? හරිද? මුදල් සැපයීම ණය සැපයීම අඩු කරනකොට මොකද වෙන්නේ? මෙහෙම අඩු කරොත් අඩු කිරීමත් එක්ක මිනිස්සු අතේ සල්ලි නැහැ. මිනිස්සු අතේ සල්ලි නැත්තම් මිනිස්සු අතේ සල්ලි නැහැ. මුදල් සැපයීම අඩු වෙනවා, ණය සැපයීම අඩු වෙනවා, මිනිස්සු අතේ සල්ලි නැහැ. මිනිස්සු අතේ සල්ලි නැති වෙනකොට රටේ සමහර ඉල්ලුම අඩු වෙනවා. එහෙනම් අන්න රටේ මුදල් සැපයන්නේ නැත්තම් ණය සැපයීම අඩු නම් මිනිස්සු අතේ සල්ලි නැහැ, සමහර ඉල්ලුම අඩු වෙනවා. එහෙම කරන්න පුළුවන්. මුදල් සැපයීම ණය සැපයීම අඩු කරනවා. පොලි අනුපාතය
පොලි අනුපාතය වැඩි කිරීම. පොලිය වැඩි කරනවා. රටේ පොලි අනුපාතය වැඩි කරනවා ඉහළ දාන්න. පොලි අනුපාතය වැඩි කරොත් මිනිසුන්ට ණය ගන්න බෑනේ. ඒත් සමහර ඉල්ලුම අඩු වෙනවා. සල්ලි ණයට ගන්න බැරිනහම නේ ණය නැති වුනහම මිනිසුන්ට බාණ්ඩ ගන්න විදියක් නැහැ. ඒක සල්ලි නැහැ. සමහර ඉල්ලුම අඩු වෙනවා. එහෙනම් මොකද මුදල් සැපයීම අඩු කරලා පොලිය වැඩි කරාම මිනිස්සු අතේ සල්ලි නැහැ. සමහර ඉල්ලුම අඩු වෙනවා. මේ දෙකම මුදල් සැපයීම අඩු කිරීම හා පොලි අනුපාතය වැඩි කිරීම කියන දෙකම අදාළ වෙන්නේ මූල්‍ය ප්‍රතිපත්තියට. සංගල වරහණක් දාන්න ලියන්න මූල්‍ය ප්‍රතිපත්තිය. සංකෝචනාත්මක. සංගල වරහණක් දාන්න පළවෙනි දෙකට. 1 හා 2 ණය සැපයීම මුදල් සැපයීම අඩු කිරීම මෙතන තියෙන සංකෝචනාත්මක මූල්‍ය ප්‍රතිපත්තියේ ලක්ෂණ. ණය සැපයීම මුදල් සැපයීම අඩු කිරීම. පොලි අනුපාතය ඉහළ දැමීම. ඒ දෙකට සංගල වරහණක් දාන සංකෝචනාත්මක මූල්‍ය ප්‍රතිපත්තිය. මූල්‍ය ප්‍රතිපත්තියේදී කරන්න පුළුවන් දේවල් දෙක මහ බැංකුවට. මහ බැංකුවට පුළුවන් රටේ පොලි අනුපාතක වැඩි කරන්න. පොලිය වැඩි කරපු ගමන් මිනිස්සු ණය ගන්න එක අඩු වෙනවා. පොලිය වැඩි නම් ඉතින් ණය ගන්න බෑනේ. එතකොට මිනිස්සුන්ගේ ඉල්ලුම අඩු වෙනවා. අතේ සල්ලි නැහැ, ණය නැහැ, සල්ලි නැහැ. එතකොට ඉල්ලුම අඩු. පොලිය වැඩි කරොත් ක්‍රෙඩිට් කාඩ් ගන්න බෑ, ණය ගන්න බෑ, හවුසින් ලෝන් ගන්න බෑ. සල්ලි නැහැ, ඉල්ලුම අඩු වෙනවා. අනිත් එක මුදල් සැපේ. ආණ්ඩුව මුදල් ලැච්චු ගන්න එක නවත්තනවා. ඉතින් මිනිස්සු අතර මුදල් එන්නේ නැහැ. ඉතින් මුදල් නැත්තම් බාණ්ඩ ගන්න බෑනේ. සමහර ඉල්ලුම අඩු වෙනවා. එහෙනම් සමහර ඉල්ලුම අඩු කරන්න මූල්‍ය ප්‍රතිපත්තියෙන් මහ බැංකුවට කරන්න පුළුවන් මොකද්ද? එකක් මුදල් සැපේම අඩු කරන එක. අනිත් එක පොලි අනුපාතික රටේ ඉහළ දාන එක. එතකොට සමහර ඉල්ලුම් වක්‍රය කොහාටද විතැන් වෙන්නේ? වමට විතැන් වෙලා රටේ සමහර ඉල්ලුම අඩු වෙනවා. රයිට්. ඊළඟට කරන්න පුළුවන් තුන්වෙනි දේ. අපි ගත්තොත් රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියදී කරන්න පුළුවන් දේවල් ගැන කතා කරමු පුතේ. එකක් තමයි පොලි අනුපාතික. රටේ පොලි අනුපාතික. පොලි අනුපාතික නෙමෙයි පොලි අනුපාතික නෙමෙයි. මොකද්ද? සෝරි. රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය ගත්තොත් අයවැය ප්‍රතිපත්තිය ගත්තොත් අයවැය ප්‍රතිපත්තියද මොනවද කරන්න පුළුවන්? අයවැය ප්‍රතිපත්තිය. දැන් මේ අපි මෙච්චරලා කතා කරේ මූල්‍ය ප්‍රතිපත්තිය. අයවැය ප්‍රතිපත්තියේදී මේ සමහර ඉල්ලුම අඩු කරන්න මොකද්ද කරන්න පුළුවන්? එකක් තමයි රාජ්‍ය වියදම් අඩු කරන. රාජ්‍ය වියදම් පහළ හෙලීම. ඒ කියන්නේ සමෘද්ධිය කපනවා. රාජ්‍ය සේවකයන්ගේ වැටුප් අඩු කරනවා. මහ පොළ කපනවා. ඒව කරාට පස්සේ මිනිස්සු අතේ සල්ලි නැහැ ඉල්ලුම අඩු. නෑ සමෘද්ධිය හම්බෙන්නේ නැහැ. මහ පොළ හම්බෙන්නේ නැහැ. රාජ්‍ය සේවකයන්ගේ වැටුප් අඩු කරනවා. එතකොට සමහර ඉල්ලුම අඩු වෙනවා. අන්න රාජ්‍ය වියදම් ආණ්ඩුව වියදම් කරන එක අඩු කරනවා. පහළ හෙලීම. තව බදු වැඩි කරනවා. බදු වැඩි කිරීම නැත්තම් ඉහළ දානවා. බදු පැනවනෝ නැත්තම් තියෙන බදු තවත් ඉහළ දානවා. බදු පැනවීම හා බදු තව ඉහළ දානවා. ඒතර බදු වැඩි කරන්න රටේ බදු වැඩි කරොත් මිනිසුන්ගෙන් අය කරන බදු ප්‍රමාණය වැඩි කරොත් බදු වැඩි වෙනකොට මොකද වෙන්නේ? මිනිසුන්ගේ අතේ සල්ලි නැහැ. එතකොට සමහර ඉල්ලුම අඩු වෙලා සමහර ඉල්ලුම් වක්‍රය වමට විතැන් වෙනවා. එහෙනම් බදු වැඩි කිරීම. බදු වැඩි කිරීම. හරි? බදු වැඩි කිරීම. එතකොට පැහැදිලිනේ? රයිට්. එතකොට බදු වැඩි කරත් ඒත් සමහර ඉල්ලුම අඩු වෙනවා. එතකොට පුතේ අපිට මේ දෙක කියන්න පුළුවන් මේ රාජ්‍ය වියදම් පහළ හැරීමයි බදු වැඩි කිරීමයි කියන එක අපිට කියන්න පුළුවන් මොකද්ද? ඒක අපිට කියන්න පුළුවන් සංකෝචනාත්මක රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය. නැත්නම් සංකෝචනාත්මක අයවැය ප්‍රතිපත්තිය. රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය. නැත්නම් සංකෝචනාත්මක අයවැය ප්‍රතිපත්තිය. නැත්නම් සංකෝචනාත්මක රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය කියන්නේ ඒක. රයිට්? හරි දෙකට සංගල වරණක් දාලා යන්නේ සංකෝචනාත්මක රාජ්‍ය මූල්‍ය අයවැය ප්‍රතිපත්තිය. සංකෝචනාත්මක අයවැය ප්‍රතිපත්තිය කියලා කියනවා. සංකෝචනාත්මක අයවැය ප්‍රතිපත්තිය. රාජ්‍ය මූල්‍යකවත් කවන්නේ සංකෝචනාත්මක අයවැය ප්‍රතිපත්තිය. අරක සංකෝචන පළවෙනි දෙක සංකෝචනාත්මක මූල්‍ය ප්‍රතිපත්තිය. මේක සංකෝචනාත්මක අයවැය ප්‍රතිපත්තිය. පුතේ මේවා ගැඹුරින් ඉස්සරහ කතා කරනවා. මම දැනට චුට්ටක් කිව්වේ. එතන පොඩ්ඩක් ඉන්න මම නැවත කියන්නම්. සමහර ඉල්ලුම අඩු කරන්න මහ බැංකුව කරන වැඩ දෙකක් තමයි. එකක් තමයි මුදල් සැපයීම අඩු කරනවා. එතකොට මිනිස්සු අතේ සල්ලි නැහැ ඉල්ලුම අඩු. මහ බැංකුව කරන තව වැඩක් තමයි පොලිය වැඩි කරනවා. එතකොට මිනිස්සු පොලිය වැඩි නිසා ණය ගන්න බෑ ඉල්ලුම අඩු. දෙක එතකොට මූල්‍ය ප්‍රතිපත්තිය. සංකෝචනාත්මක මූල්‍ය ප්‍රතිපත්තිය. මහ බැංකුවනේ කරන්නේ. ආණ්ඩුවට කරන්න පුළුවන් ඒවා තමයි මොකද්ද? එකක් රාජ්‍ය වියදම් කපලා දානවා. සමෘද්ධිය නවත්තනවා, මහ පොළ නවත්තනවා, විශ්‍රාම වැටුප් අඩු කරනවා, රාජ්‍ය සේවක වැටුප් අඩු කරනවා. එතකොට ඉල්ලුම අඩු වෙනවා. රාජ්‍ය වියදම් පහළලීම. අනිත් එක බදු වැඩි කරනවා. හොඳටම බදු ගන්නවා. ආදායම් බදු වැඩි කරනවා. වැට් වැඩි කරනවා. වැඩි කරාම මිනිස්සු අතේ සල්ලි නැහැනේ බදු ගෙවුවාම එතකොට ඉල්ලුම අඩු වෙනවා. බදු වැඩි කිරීම. රයිට්? ඒවා සංකෝචනාත්මක රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය නැත්නම් අයවැය ප්‍රතිපත්තිය තමයි අවසාන කාරණා දෙක. හරියට ඔන්න ඔය වගේ ක්‍රියාමාර්ග ඔස්සේ කෙටි කාලයේදී සමහර ඉල්ලුම සංකෝචන වෙලා පොදු මිල මට්ටම පල්ලෙහාට වැටෙනවා. ඕක තමයි සංකෝචනාත්මක ප්‍රතිපත්තිය කියලා කියන්නේ. පේනවනේ රූප සටහනේ. හරි. රූප සටහන අනුව සංකෝචනාත්මක සාරවාර්ථික ප්‍රතිපත්තිය හේතුවෙන් සමස්ත ඉල්ලුම අඩුවීම නිසා මිල ස්ථායීතා අරමුණ ඉටු වෙනවා. ඒ අවදමනයනේ තියෙන උද්දමනයක් නැහැනේ. ඒක හොඳයි. මිල ස්ථායීතාවය කියන්නේ ඒක හොඳ පැත්තට නෑනේ. උද්දමනේ නෑ කියන එක හොඳයි. හරිද? මිල පල්ලෙහාට වැටෙන තමයි නමුත් උද්දමනේ නෑ කියන එක හොඳයි. මිල ස්ථායීතා අරමුණ ඉටු වෙනවා. නමුත් ආර්ථික වෘද්ධිය අරමුණ ඉටු වෙන්නේ නෑ. මොකද නිෂ්පාදනයත් අඩු වෙනවනේ ප්‍රතිගමනය. ආර්ථිකේ ආපස්සට එීමක් ප්‍රතිගමනය. ආර්ථික වෘද්ධිය අරමුණ කඩ වෙලා තියෙන බව පේනවා මේකෙදි. රයිට්. ඊළඟට බලන්න සාරවාර්ථික ප්‍රතිපත්තිය. එතකොට අපි දන්නවා කොටස් දෙකක් බෙදන්න පුළුවන්. එකක් ප්‍රසාරණාත්මක අනිත් එක සංකෝචනාත්මක. ඒක මූල්‍ය වෙන්න පුළුවන්, අයවැය වෙන්න පුළුවන්. පිස්කල් කියන අයවැය මූල්‍ය වෙන්න පුළුවන්, පිස්කල් වෙන්න පුළුවන්. මේ තියෙන මූල්‍ය
ප්‍රතිපත්තිය මේ තියෙන ෆිස්කල් එකත් අයවැය ප්‍රතිපත්තිය. මේ දෙකෙන්ම කියන්න පුළුවන්. ප්‍රසාරණාත්මක එකත් පුළුවන් දෙවිදියටම සංකෝචනාත්මක එකත් දෙවිදියටම පුළුවන්. ඒක තමයි මේ සටහනේ තියෙන්නේ. right ඊළඟට එන්න past questions වලට මේ සම්බන්ධයෙන් අහපු. මේ ගැන ගැඹුරින් උගන්වනවා. රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය ගැන කතා කරනවා. මේ රාජ්‍යාර්ථිකේ පාඩමේ මූල්‍ය ප්‍රතිපත්තිය ගැන කතා කරනවා. මුදල් බැංකු පාඩමේ බැංකු කොටසත් එක්ක. right ඊළඟට එන්න ටියුට් එකේ තියෙන ප්‍රශ්න වලට. බලන්න ප්‍රශ්න ටික past questions ටිකක් තියෙනවා. ටක් ගාලා බලමු මේ ටික. මේ සම්බන්ධයෙන් තියෙන past questions ටිකක් තියෙනවා. ටක් ගාලා බලමු. බලන්න. හරි. පළවෙනි ප්‍රශ්නේ. ආර්ථිකයේ පොලි අනුපාතික පහළ හෙලීමෙන් ළඟා කර ගැනීමට බලාපොරොත්තු වෙන සාර්වාර්ථික අරමුණු. පුතේ පොලිය අඩු කරොත් මොකෝ වෙන්නේ? සමහර ඉල්ලුමට. aggregate demand, aggregate supply. මෙන්න මිල මට්ටම P1. Y1. පොලිය අඩු කරොත් පොලිය අඩු කරනවා. බැංකු පොලිය අඩු කරනවා. දැන් මේ දවස්වල කරන්නේ බැංකු පොලිය අඩු කරනවා. 100ට 10ට 12ට දීච්ච පොලිය 4ට අඩු කළා. අඩු පොලියට ණය ගන්න පුළුවන් මිනිස්සුන්ට. අඩු පොලියට ණය ගත්තොත් මිනිස්සු මොකද වෙන්නේ? පොලිය අඩු වෙච්ච ගමන් මිනිස්සු ණය ගන්නවා. ණය ගත්ත ගමන් රටේ සමහර ඉල්ලුම භාණ්ඩ වලට තියෙන ඉල්ලුම ඉහළ යනවා. ඉල්ලුම ඉහළ යනවා. පොලිය අඩු කරපු ගමන් ඉල්ලුම ඉහළ යනවා භාණ්ඩ වලට. සමහර ඉල්ලුම ඉහළ යනවා. සමහර ඉල්ලුම ඉහළ යනවා. සමහර ඉල්ලුම වැඩි වුණාම මොකද වෙන්නේ? පොලිය අඩු වෙච්ච ගමන් රටේ සමහර ඉල්ලුම ඉහළ යනවා. සමහර ඉල්ලුම වැඩි වුණොත් ওই විදිහට සමහර ඉල්ලුම වැඩි වුණොත් මොකද වෙන්නේ? බලන්න පොඩ්ඩක් කියවන. පොලිය අඩු වෙච්ච ගමන් වෙන්න පුළුවන් දේ තමයි පොලිය අඩු නිසා සමහර ඉල්ලුම ඉහළ යනවා. පොඩ්ඩක් ඔතන අයිනෙන් ලියන්න ඕන. පොලිය අඩු වෙන විට සමහර ඉල්ලුම ඉහළ යයි. භාණ්ඩ වල තියෙන ඉල්ලුම ඉහළ නැහැ. ණය ගන්න ඕනේ මිනිස්සු. ණය අරගෙන භාණ්ඩ ගන්න. පොලිය අඩු නිසා. පොලිය අඩු වෙන විට සමහර ඉල්ලුම ඉහළ යයි. ටියුට් එකේ අයිනෙන් ඔන්න අතන ලියා ගන්න. එතකොට මොකද වෙන්නේ? ආයෝජන වැඩි වී මිල මට්ටම ඉහළ ගොස් පරිභෝජනය අඩු වේ කියලා තියෙනවා. පරිභෝජනය අඩු වෙන්නේ නැහැ පොලිය අඩු වුණාම. ආයෝජන ඉහළ යාම හේතුවෙන් සමහර ඉල්ලුම ඉහළ ගොස් ආර්ථික නිෂ්පාදනය වැඩි වෙනවා. හරි වගේ නේද? පොලිය අඩු වෙනකොට මිනිස්සු ණය අරගෙන ආයෝජනය කරනවා. සමහර ඉල්ලුම වැඩි වෙනවා. ඉල්ලුම වැඩිනහම මිල මට්ටමත් ඉහළ ගිහලා ආර්ථික නිෂ්පාදනය වැඩි වෙයි වගේ නේද? ඒක හරි වගේ. පරිභෝජනය සහ ආයෝජනය ඉහළ ගොස් පරිභෝජනය වැඩි වෙනවලු. ආයෝජනය වැඩි වෙනවලු. ආයතනයේ ලාභ ඉහළ යනවලු. ඉතුරුම් වැඩි වී පොලිය අඩු වෙනකොට ඉතුරුම් වැඩි වෙන්නේ නැහැ. බදු ඒක හරියන්නේ. කොටස් මිල ඉහළ ගොස් ව්‍යාපාරික ලාභ වැඩි වී නව ආයෝජන බිහි වේ. එතන නිවැරදිම අපිට ගන්න පුළුවන් උතන තියෙන පැහැදිලිම උත්තරේ තමයි මොකද්ද? ආයෝජන දැන් අපි දන්නවා පොලිය අනුපාතය අඩු වෙනකොට අනිවාර්යෙන් රටක ආයෝජන මොකද වෙන්නේ? කියන්නේ හිතන්නකෝ බැංකු පොලිය අඩු වෙච්ච ගමන් පැහැදිලිවම රටේ ආයෝජන මොකද වෙන්නේ? බැංකු පොලිය අඩු නම් රටේ පොලිය අනුපාතික අඩුයි කියලා කියන්නේ අනිවාර්යෙන් රටේ ආයෝජන මොකද වෙන්නේ? ඉහළ යනවා. ආයෝජන ඉහළ යනවා. ආයෝජන ඉහළ යනෝනේ. ආයෝජන ඉහළ ගිහිල්ලා සමහර ඉල්ලුම ඉහළ ගිහිල්ලා ආර්ථික නිෂ්පාදනයත් වැඩි වෙන්න පුළුවන්. එහෙනම් උත්තරේ මොකක්ද ඔකට? උත්තරය 2. උත්තරය 2 දිගම එක. ඒ පොලිය අඩු නිසා මිනිස්සු ආයෝජනය කරනවා. ආයෝජන කරනකොට නිෂ්පාදනය වැඩි වෙනවා නේ. ඕවා තමයි වෙන්නේ. ඒකට උත්තරය 2. සමහර ඉල්ලුම ඉහළ ගොස් ආර්ථික නිෂ්පාදනය වැඩි වෙන්න පුළුවන්. අංක 2 දෙවෙනි ප්‍රශ්නේ. ප්‍රසාරණාත්මක මූල්‍ය සහ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති වලට උදාහරණයක් වන්නේ. එකක් මූල්‍ය අනිත් එක රාජ්‍ය මූල්‍ය. කියන්නේ අයවැය. මූල්‍ය ප්‍රතිපත්තිය කියන්නේ මහ බැංකුව ක්‍රියාත්මක කරන එක. රාජ්‍ය මූල්‍ය කියන්නේ අයවැය ප්‍රතිපත්තිය නැත්නම් ෆිස්කල් පොඩ්ඩයි මේක තේරෙන්න ඕනේ. මොකද මූල්‍ය ප්‍රතිපත්තිය කියන්නේ මහ බැංකුව ක්‍රියාත්මක කරන එක. පොලි අනුපාත හා මුදල් සැපයීම. රාජ්‍ය මූල්‍ය කියන්නේ අයවැය ප්‍රතිපත්තිය. ඒ කියන්නේ රාජ්‍ය ආදායම රාජ්‍ය වියදම. අයවැය ප්‍රතිපත්තිය. අන්න ඒ කියන්නේ ෆිස්කල් ප්‍රතිපත්තිය කියන එක. right බලමු පළවෙනි එක. විවස්ථාපිත සංචිත අනුපාතය ඔයගොල්ලෝ තාම එහෙම එකක් ඉගෙනගෙන නැහැ. ඒක මූල්‍ය ප්‍රතිපත්තියට තමයි පොඩ්ඩක් ඉන්න පුතේ. මේ ප්‍රශ්නේ කරන්න බෑ. මේක දැනට කරන්න බෑ. පොඩ්ඩකට තියන්න. ඒක මූල්‍ය ප්‍රතිපත්තිය සම්පූර්ණයෙන් උගන්වන්න ඕන කරන්න බෑ ඒක. මේ පාඩමට අදාළව කරන්න බෑ. කරන්න එපා තියන්න. දෙවෙනි ප්‍රශ්නේ අතාරින්න කරන්න එපා. උග්‍ර පසුබෑමකට මුහුණ පා සිටින ආර්ථිකයක් නිෂ්පාදනයේ උත්තේජනය කිරීමට වඩාත් සඵල රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය ආණ්ඩුවේ වියදම් වැඩි කිරීම. ආණ්ඩුවේ වියදම් වැඩි කරොත් මොකද වෙන්නේ? ආණ්ඩුවේ වියදම් වැඩි කරනවා. ආණ්ඩුව සමෘද්ධිය දෙනවා. මහපොළ දෙනවා. සමෘද්ධිය දෙනවා. මහපොළ දෙනවා. රාජ්‍ය සේවක වැටුප් වැඩි කරනවා. එතන මිනිස්සු අතර මුදල් එනවා. මුදල් ආවම සමහර ඉල්ලුම් වැඩි වෙනවා. ඉල්ලුම් වැඩි වුණාම මිල මට්ටම ඉහළ යනවා. මිල මට්ටම ඉහළ ගියාම නිෂ්පාදනය වැඩි. නිෂ්පාදනය වැඩි නම් සේවා නියුක්තිය වෙනවා. සේවා නියුක්තිය වෙනම ආදායම් වැඩි වෙනවා. මොකද්ද?
උග්‍ර පසුබෑමකට මුහුණ දීලා තියෙන ආර්ථිකයක් ගොඩ ගන්න රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය කරන්න පුළුවන් දේ තමයි ආණ්ඩුවේ වියදම වැඩි කරලා දාන එක. ආණ්ඩුව වියදම් කරලා සල්ලි විසි කරනවා. ආණ්ඩුව වියදම් කරනවා. මහ පොළ දෙනවා, සමෘද්ධියට දෙනවා, විවිධ ආධාර දෙනවා, සහන ආධාර දෙනවා, රාජ්‍ය සේවක වැඩි කරනවා. ඒතකොට ඔයගොල්ලෝ ගාව සල්ලි වැඩි. ඒතකොට සමස්ත ඉල්ලුම රටේ වැඩි වෙනවා. ඉල්ලුම වැඩි වෙච්ච ගමන් බඩු මිල වැඩි වෙනවනේ. බඩු මිල වැඩි වෙනවා. බඩු මිල වැඩි වෙච්ච ගමන් නිෂ්පාදකයෝ එකට කැමති ආසයි. නිෂ්පාදකයා නිෂ්පාදනය වැඩි කරනවා. නිෂ්පාදනය වැඩි කරනකොට රටේ මිනිසුන්ට රස්සාවල් ලැබෙනවා. සේවා නියුක්තිය වැඩි වෙනවා. සේවා නියුක්තිය වැඩි වෙනකොට ආදායම් වැඩි වෙනවා. එහෙනම් සමහර ඉල්ලුම වැඩි කරන්න තියෙන හොඳම දේ තමයි රාජ්‍ය වියදම් වැඩි කිරීම. උත්තරය 1. සාර්වාර්ථික කළමනාකරණය යනුවෙන් කුමක් අදහස් වේද? නෝට් එකේ උත්තරේ තියෙනවා පිටු අංකය 4 මම ලියන්නේ. සාර්වාර්ථික කළමනාකරණයට යොදාගත හැකි උපකරණ කියලා කියන්නේ ආර්ථික ප්‍රතිපත්ති 6 තමයි ලියන්න ඕන. ආර්ථික ප්‍රතිපත්ති 6 කියලා එතන ලියා ගන්න. දෙවෙනි එක ලියන්න ආර්ථික ප්‍රතිපත්ති 6. සාර්වාර්ථික කළමනාකරණයේ පිටුව 4. සාර්වාර්ථික කළමනාකරණයට යොදා ගන්න උපකරණ කියන්නේ ආර්ථික ප්‍රතිපත්ති 6. ඕකේ අඩුම ගානේ පළවෙනි දෙකවත් පොඩ්ඩක් පැහැදිලි කරන්න. ඔක්කොම ඕනේ. يعني මූල්‍ය ප්‍රතිපත්තිය, අයවැය ප්‍රතිපත්තිය චුට්ටක් නිර්වචන කිව්වනම් හරි. ව්‍යාපාර චක්‍ර දැනට කරන්න බෑ. ඒක තියෙන්නයි. 5 කරන්න බෑ. 6ත් කරන්න බෑ. දැනට ඒක තියෙන්නයි. ඒව කරනවා අපි පස්සේ. يعني ඉස්සරහා කොටස් වලට සම්බන්ධයි. ඒක අතෑරිය. ප්‍රශ්නාංක අපි අතෑරියා 2 අතෑරියා තාම උගන්නලා නැහැ. තව උගන්නන්න ඕනේ. 5 අතෑරියා 6 උතෑරියා. ඒව ඉස්සරහා කොටස් වලට සම්බන්ධ ඒක චුට්ටක් තියෙන්නේ. හිතන්න එපා කරන්න බෑ ඔයගොල්ලෝ. උගන්නලා නැහැ තාම. රයිට්. ඊළඟට කරන්න ඕන නිසා තමයි ටියුට් එකේ තියෙන ඉස්සරහා කොටස් කරලා නැවත ඇවිල්ලා කරමු. ඊළඟට එන්නේ සාර්වාර්ථික කළමනාකරණ ක්‍රියාවලිය. පුතේ මොකක්ද අපේ කාර්යය තමයි සාර්වාර්ථිකයේ කළමනාකරණය. සාර්වාර්ථික කළමනාකරණය කියන්නේ මෙහෙමනේ. සාර්වාර්ථික කළමනාකරණය කියලා කියන්නේ අපේ මේ ආර්ථිකයේ තියෙන අරමුණු නේ. අපේ තියෙන අපේක්ෂිත අරමුණු. අපේක්ෂිත ආර්ථික අරමුණු ළඟා කරගන්න එකනේ. සාර්වාර්ථික කළමනාකරණයේදී වෙන්නේ අරමුණු. ආර්ථික අරමුණු. ආර්ථිකයක තියෙනවා අරමුණු. ආර්ථික අරමුණු ළඟා කරගන්න එපේ. අපේ ආර්ථික අරමුණු ළඟා කරගන්න කටයුතු කරනවා. ඒවා ළඟා කරගන්න අපි කටයුතු කරන්නේ කොහොමද? ආර්ථික ප්‍රතිපත්ති වලින්. ආර්ථික ප්‍රතිපත්ති භාවිතා කරලා තමයි අපි ආර්ථික අරමුණු ළඟා කරගන්න කටයුතු කරන්නේ. සාර්වාර්ථික කළමනාකරණයේදී වෙන්නේ අපේක්ෂිත අරමුණු කරා ආර්ථිකය යොමු කරන්න ඕනේ. කාර්යය නේ. අපේක්ෂිත අරමුණු කරා ආර්ථිකය තල්ලු කරන්න අපි භාවිතා කරන ප්‍රතිපත්ති 6ක්. මොනවද ප්‍රතිපත්ති 6? ප්‍රධාන ප්‍රතිපත්ති දෙකයි. එකක් මූල්‍ය ප්‍රතිපත්ති, අනිත් එක ෆිස්කල් හේවත් අයවැය ප්‍රතිපත්ති. රාජ්‍ය මූල්‍ය කියන්නේ ඒකනේ. ඊට අමතරව තව තියෙනවා සැපයුම් ප්‍රවර්තන, විදේශ වෙළඳ, ආදායම්, ඍජු පාලන කියලා ආර්ථික ප්‍රතිපත්ති 6ක්. එහෙනම් අපේ අරමුණු කරා යන්න අපි යොදා ගන්නවා ආර්ථික ප්‍රතිපත්ති කීයද? 8ක් භාවිතා කරනවා ප්‍රධාන ආර්ථික ප්‍රතිපත්ති 6ක්. මේ දෙක ප්‍රධාන දෙකකුයි තව 4කුයි. 6ක් ආර්ථික ප්‍රතිපත්ති 6ක් භාවිතා කරනවා. අපේ අරමුණු කරා. මොකද්ද අරමුණු කියන්නේ? මොනවද උදාහරණයක් විදිහට ආර්ථික අරමුණු මොනවද? පූර්ණ සේවා නියුක්තිය, මිල ස්ථායීතාවය, ආර්ථික තිරසාර වෘද්ධිය, ආර්ථික සංවර්ධනය. ඊට පස්සේ මොකද්ද? ආදායම් ව්‍යාප්තිය සාධාරණත්වය නේ. ගෙවුම් ශේෂය යහපත් කරගන්න එක, විදේශ විනිමය අනුපාත ස්ථාවර වගේ අරමුණු තියෙනවා. මුල්ම පාඩම මුලම ඉගෙන ගත්තා. ඒ අරමුණු කරා යන්න අපි භාවිතා කරන ප්‍රතිපත්ති මොනවද? මූල්‍ය ප්‍රතිපත්ති, ෆිස්කල් ප්‍රතිපත්ති, හවත් අයවැය, සැපයුම් ප්‍රවර්ධන, විදේශ වෙළඳ, ආදායම් ප්‍රතිපත්ති, ඍජු පාලන ප්‍රතිපත්ති භාවිතා කරනවා. මේ chart එක පාඩම් කරන්න ඕනේ නිකන් අවබෝධයකට මේ තියෙන්නේ. මේ ප්‍රතිපත්ති වලින් බලපෑම් එල්ල කරනවා විචල්යන්ට. මේ ප්‍රතිපත්ති භාවිතා කරලා නේ මූල්‍ය ප්‍රතිපත්තිය, ෆිස්කල් ප්‍රතිපත්තියෙන් රටේ නිෂ්පාදනයට බලපෑම් එල්ල කරන සාර්වාර්ථික විචල්යන්ට. තා මොනවද? සේවා නියුක්තිය කියන විචල්යට බලපෑම් එල්ල කරන මුලම පිටුවේ තියෙන විචල්යන්ට. නිෂ්පාදනය, සේවා නියුක්තිය, මිල මට්ටම, විදේශ ගිණුම් ඔය විචල්යන්ට බලපෑම් එල්ල කරනවා. ඒවට එල්ල කළා අපේ අරමුණු ටික ළඟා කරගන්න. මොනවද අරමුණු? ආර්ථික වර්ධනය, ආර්ථික උච්චාවචන අවම කරන එක, සේවා නියුක්තිය සම්බන්ධයෙන් අරමුණු ගත්තොත් පූර්ණ සේවා නියුක්තිය, වියුක්තිය අඩු කරන එක, මිල මට්ටම සම්බන්ධයෙන් ගත්තොත් මිල ස්ථායීතාව, විදේශ ගිණුම් සම්බන්ධයෙන් ගත්තොත් විදේශ ගෙවුම් තුලනේ ස්ථාවර කරගන්නවා. ඊට පස්සේ තා මොනවද? විනිමය අනුපාත ස්ථාවර කරනවා. ඔන්න ඔය වගේ අරමුණු ළඟා කරගන්න අපි කටයුතු කරනවා. මේ chart එක පාඩම් කරන්න එපා. මේ chart එක නිකන් කියවලා බලන්න නිකන් ක්‍රියාවලිය තියෙන්නේ. අපේ අරමුණු ළඟා කරගන්න අපි ආර්ථික ප්‍රතිපත්ති යොදාගෙන මේ විචල්යන්ට බලපෑම් කරනවා. සාර්වාර්ථික විචල්යන්ට නිෂ්පාදනයේ සේවා නියුක්තිය මිල මට්ටම වලට බලපෑම් කළා. මෙන්න මේ අරමුණු ටික ළඟා කරගන්නවා. ආර්ථික වර්ධනය, උච්චාවචන අවකරණ, පූර්ණ සේවා නියුක්තිය, මිල ස්ථායීතාව වගේ මේ අරමුණු ටික ළඟා කරගන්න. ඔක තමයි සාර්වාර්ථික කළමනාකරණ ක්‍රියාවලියේ සමස්තය. සමස්තය මේ දීලා තියෙන්නේ. සමස්ත ක්‍රියාවලිය. රයිට්. ඊළඟට මම පොඩ්ඩක් නිකමට ආපස්සට මතක් කරගෙන ගියොත් මෙන්න මේ දේවල් ටික ඔයගොල්ලෝ ඔළුවේ තියෙන්න ඕන. මේක තනිකර තියරි ටිකක් අමාරු කොටසක් තමයි. තියරි තමයි අපි ගොඩක් කතා කරේ. පොඩ්ඩක් එන්න පළවෙනිම පිටුවට. පළවෙනිම පිටුවේ තියෙනවා සාර්වාර්ථික විචල්යන් මොනවද? අපි ඉගෙනුවා. මොකද්ද?
එක පිටුව පෙරලන එක. ජාතික නිෂ්පාදිතය, සේවා නියුක්තිය, මිල මට්ටම, විදේශ ගිණුම් හා විනිමය අනුපාතය තමයි සාර්වාර්ථික විචල්‍ය. ඊට දෙවෙනි පිටුවට සාර්වාර්ථික අරමුණු තියෙන මොනවද? තිරසාර වෘද්ධිය හා සංවර්ධනය, පූර්ණ සේවා නියුක්තිය, මිල ස්ථායීතාව, ආදායම් ව්‍යාප්තිය සාධාරණත්වය, ගෙවුම් ශේෂය ශක්තිමත් කිරීම, මුදලේ බාහිරාගේ හේවත් විනිමය අනුපාතය ස්ථාවර කිරීම. හයක් තියෙනවා දෙවෙනි පිටුව අරමුණු. ඔය අරමුණු ළඟා කරගන්න අපි භාවිතා කරන ප්‍රතිපත්ති තියෙනවා කීවෙනි පිටුවේද? පස්වෙනි පිටුවේ. මූල්‍ය ප්‍රතිපත්තිය. නේ? මූල්‍ය ප්‍රතිපත්තිය කියන්නේ මුදලේ මිල පොලි අනුපාතය. මුදලේ සුලභතාවය, මුදල් සැපයීමට බලපෑම් කිරීම. ඊළඟට පිස්කල් හැවත් අයවැය ප්‍රතිපත්තිය. ඒ කියන්නේ මොකද්ද? රාජ්‍ය ආදායම, රාජ්‍ය වියදම, රාජ්‍ය ණය වලට බලපෑම් කිරීම. සැපයීම ප්‍රවර්ධන ප්‍රතිපත්තිය. තාම මොනවද ප්‍රතිපත්තිය? විදේශ වෙළඳ ප්‍රතිපත්තිය, ආදායම් ප්‍රතිපත්තිය, ඍජු පාලන ප්‍රතිපත්තිය තියෙනවා. ඔන්න ඔය ප්‍රතිපත්ති තුලින් අර අරමුණු ළඟා කරගන්න බලපෑම් කරන එක තමයි සාර්වාර්ථික කළමනාකරණ ක්‍රියාවලියේදී වෙන්නේ. රයිට්? අර අපි කියපු අරමුණු 6 ළඟා කරගන්න මේ ප්‍රතිපත්ති ටික භාවිතා කරලා අපි කටයුතු කරනවා. මේ ප්‍රතිපත්ති භාවිතා කරලා සාර්වාර්ථික විචලනයට බලපෑම් කරලා අර අරමුණු 6 ළඟා කරගන්න, සාර්වාර්ථික අරමුණු ළඟා කරගන්න අපි කටයුතු කරනවා. රයිට්. අපි ඒකත් එක්ක තව කතා කරා ওই පාඩමිතා වැදගත් කාරණා දෙකක්. මොකද ප්‍රසාරණාත්මක ප්‍රතිපත්ති කියන්නේ මොනවද? සංකෝචනාත්මක කියන්නේ මොනවද? ඒව නැවත බලන්න පොඩ්ඩක්. අන්න මේක ටිකක් අමාරු තියරි ප්‍රවේශයක් ගන්න. ඊට පස්සේ මේ ටියුට් එක ලේසි. ටියුට් එකේ මුල විතරයි පොඩ්ඩක් අමාරු මේ තියරි ටික. මේ තියරි ටික ටිකක් සංකීර්ණයි. හරි. හොඳට මේ ටික අහගන්න ඕන. හොඳට ධාරණය කරගන්න ඕන. නැවත නැවත පාඩම් කරන්න ඕන. ටිකක් සංකීර්ණයි. නමුත් බය වෙන්න එපා. මේවා මම නැවත කියලා දෙනවා වෙන වෙන පාඩම් වලට සම්බන්ධ වෙන කොටස් මේ ඔක්කොම. මේකේ තියෙන හැම කොටසක්ම වගේ නැවත උගන්වනවා ඉදිරි පාඩම් වල. අන්න ඒ වුණාට හොඳට පොඩ්ඩක් බලලා තියාගන්න. එතකොට ලේසි. ඊළඟට බලන්න. එන පිටු අංකය 12. සාර්ව ආර්ථිකයේ කෙටි කාලීන හා දිගු කාලීන හැසිරීම කියන තැනට එන්න. පිටු අංකය 12. සාර්ව ආර්ථිකයේ කෙටි කාලීන හා දිගු කාලීන හැසිරීම. එතනට එන්න. රයිට්. එතන මෙන්න මේ ටික බලන්න ඕන පුතේ. සාර්ව ආර්ථිකයේ කෙටි කාලීන හා දිගු කාලීන හැසිරීම. පුතේ මෙහෙම තියෙනවා. සාර්වාර්ථික න්‍යාය කෙටි කාලීන හා මේ අලුත් කොටසක් දැන් අර ටික ඉවරයි. සාර්වාර්ථික කළමනාකරණය සම්බන්ධයෙන් තියෙන chart එකම කතා කරලා ඉවරයි. අරමුණු කතා කරා, ආර්ථික ප්‍රතිපත්ති කතා කරා, විචල්යන් කතා කරා ඒවා හරියි. සාර්වාර්ථිකයේ කෙටි කාලීන හා දිගු කාලීන හැසිරීම. සාර්වාර්ථික න්‍යායයේ ආර්ථිකයේ කෙටි කාලීන හා දිගු කාලීන වශයෙන් සමස්ත ආර්ථිකයේ ප්‍රධාන පැතිකඩ දෙකක් පිළිබඳ අවධානය යොමු කරනවා. එකක් තමයි ආර්ථිකයේ කෙටි කාලීන හැසිරීම. පොඩ්ඩක් ඒක ලියන්න මම එතකොට කියලා දෙන්නම්. ඉස්සෙල්ලා ලියාගන්න. ලියන්න සමස්ත නිමවුම. සමස්ත නිමවුම. ලියන්න මම ඊළඟට කියලා දෙන්නම්. ආදායම සමස්ත නිමවුම. ආදායම සමස්ත නිමවුම ආදායම සමස්ත නිමවුම ආදායම සේවා නියුක්ති මට්ටම යනාදියේ හටගන්නා සමස්ත නිමවුම ආදායම සේවා නියුක්ති මට්ටම යනාදියේ හටගන්නා සමස්ත නිමවුම ආදායම සේවා නියුක්ති මට්ටම යනාදියේ හටගන්නා සේවා නියුක්ති මට්ටම යනාදියේ හටගන්නා කෙටි කාලීන උච්චාවචනයන් යනාදියේ හටගන්නා කෙටි කාලීන උච්චාවචනයන් යන ආදියේ හටගන්නා කෙටි කාලීන උච්චාවචනයන් යනාදී හටගන්නා කෙටි කාලීන උච්චාවචනයන් කෙටි කාලීන හැසිරීම තුල දක්නට ලැබේ. යනාදී හටගන්නා කෙටි කාලීන උච්චාවචනයන් කෙටි කාලීන හැසිරීම තුල දක්නට ලැබේ. යනාදී හටගන්නා කෙටි කාලීන උච්චාවචනයන් කෙටි කාලීන හැසිරීම තුල දක්නට ලැබේ. ඉරක් ගන්න සමස්ත නිමවුම ආදායම් මට්ටම සේවා නියුක්ති මට්ටම යනාදී හටගන්නා කෙටි කාලීන උච්චාවචනයන් කෙටි කාලීන හැසිරීම තුල දක්නට ලැබේ. ඔහොම ඉරක් ගහලා තියාගන්න. තියලා යට ටික කියවන්න එපා. යට ටික එහෙමම තියලා එන්න දිගු කාලීන හැසිරීම කියන තැනට. එතන ලියන්න මෙහෙම ලියන්න. ආර්ථිකයේ දිගු කාලීන වෘද්ධිය. දිගු කාලීන හැසිරීම කියන තැන ලියන්න. දිගු කාලීන හැසිරීම ගාවට. ආර්ථිකයේ දිගු කාලීන වෘද්ධිය. ආර්ථිකයේ දිගු කාලීන වෘද්ධිය. උද්ධමන අනුපාතකයේ හැසිරීම මින් අදහස් කෙරේ. ආර්ථිකයේ දිගු කාලීන වෘද්ධිය උද්ධමන අනුපාතිකයේ හැසිරීම මින් අදහස් කෙරේ.
ආර්ථිකයේ දිගු කාලීන වෘද්ධිය හා උද්දමන අනුපාතිකයේ හැසිරීම මින් අදහස් කෙරේ. ආර්ථිකයේ දිගු කාලීන හැසිරීම හා ආර්ථිකයේ දිගු කාලීන වෘද්ධිය හා ආර්ථිකයේ දිගු කාලීන වෘද්ධිය හා ආර්ථිකයේ දිගු කාලීන වෘද්ධිය හා උද්දමන අනුපාතිකයේ හැසිරීම මින් අදහස් කෙරේ. ආර්ථිකයේ දිගු කාලීන වෘද්ධිය හා උද්දමන අනුපාතිකයේ හැසිරීම මින් අදහස් කෙරේ. ආර්ථිකයේ දිගු කාලීන වෘද්ධිය හා උද්දමන අනුපාතිකයේ හැසිරීම මින් අදහස් කෙරේ. right. හරි. ඒකත් එහෙම තියන්න. පුතේ බලමු මොකක්ද මේ දෙක කියලා. ආර්ථිකයේ කෙටි කාලීන හැසිරීම කියන්නේ මොකක්ද? ආර්ථිකයේ දිගු කාලීන හැසිරීම කියන්නේ මොකක්ද කියලා. පුතේ මෙන්න මෙහෙමයි. අපි ගත්තොත් මෙහෙම ගත්තොත් රටක මූර්ත නිෂ්පාදනය. මූර්ත නිෂ්පාදනය කියන්නේ රටක භාණ්ඩ හා සේවා නිෂ්පාදනය. මූර්ත නිෂ්පාදනය. මූර්ත නිෂ්පාදනය. රටක භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කියන්නේ උද්දමනයේ නැතුව ගත්තාම සැබෑ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය. මූර්ත නිෂ්පාදනයේ සිරස්සක්ෂයට දාලා. තිරස්සක්ෂයට කාලය දැම්මොත්. තිරස්සක්ෂයට කාලය දැම්මොත්. මූල ලක්ෂයට බිඳුව දාලා. පුතේ කාලයත් එක්ක රටේ නිමවුම මෙන්න මෙහෙම හැසිරෙන්නේ. සමහර කාලවලට රටේ නිමවුම අඩු වෙනවා මේ. සමහර කාලවලට රටේ නිමවුම වැඩි වෙනවා මේ. ආයෙ නැවත අඩු වෙනවා මේ. ආයෙ නැවත වැඩි වෙනවා. ආයෙ නැවත අඩු වෙනවා. පුතේ ඔන්න ඔය වගේ හැසිරීමක් තමයි රටේ නිමවුමේ තියෙන්නේ. සමහර කාලවලදී ආර්ථිකයේ නිමවුම අඩු වෙනවා. ආයෙ ආර්ථිකයේ මූර්ත නිෂ්පාදනය වැඩි වෙනවා. ආයෙ අඩු වෙනවා. ආයෙ වැඩි වෙනවා. වගේ උච්චාවචරයන්ට ගොදුරු වෙවි තමයි රටක් ඉස්සරහට යන්නේ. එතකොට මෙන්න මේ රටේ නිෂ්පාදනයේ අඩුවීම වැඩිවීම අඩුවීම වැඩිවීම පෙන්වන මෙන්න මේ චක්‍රවලට අපි කියනවා ව්‍යාපාර චක්‍ර කියලා. මේ රටේ නිෂ්පාදනයේ අඩුවීම වැඩිවීම පෙන්වන මේ චක්‍රවලට අපි කියනවා ව්‍යාපාර චක්‍ර කියලා. අර අපිට පේනවා తాවකාලිකව රටේ නිෂ්පාදනය අඩු වෙනවා. හරි නැවත తాවකාලිකව වැඩි වෙනවා. අඩු වෙනවා වැඩි. හැබැයි ඔබ తాවකාලික හැසිරීම නිරීක්ෂණය කරාම අපිට පේනවා නේද කොහොමුණත් එයා යන්නේ මෙන්න මේ පැත්තට කියලා. මෙහාට. එයා කොහොමුණත් යන්නේ අර හෙට. ඒක අපිට පේනවා. ඒකට අපි කියනවා වෘද්ධි උපනතිය කියලා. මේකට කියනවා වෘද්ධි උපනතිය. ආර්ථික වෘද්ධි උපනතිය. growth trend එක. ඒ කියන්නේ වැඩි වෙවි අඩු වෙවි හරි යන්නේ උඩටනේ මෙහෙම ආවේ නැහැ නේද? මෙහෙම ආවන වෘද්ධි උපනතිය නෙමෙයි තියෙන්නේ. පල්ලෙහාට යනවා. එහෙම ගියේ නැහැ නේ. මෙහෙම වෙවි උඩට ගියේ. ඒ දිගු කාලීන උපනතිය තියෙන උඩට යන්නේ. හැබැයි දිගු කාලේ උඩට ගියාට රටේ නිෂ්පාදනයේ උපනතිය උඩට ගියාට ඒක යන්නේ කෙටි කාලීන උච්චාවචන සමූහයක් එක්ක. දැන් අපි ගත්තොත් 1948 තිබුණට වඩා ලංකාවද දියුණු නැද්ද? නිදහස දෙනකොට ලංකාවේ තිබුණ නිෂ්පාදනයට වඩා අද නිෂ්පාදනය වැඩිනේ අනිවාර්යෙන්. දැන් කාලය අවුරුදු 50ක විතර කාලයක් ගත්තොත් 1948 මෙතන නම් 2020 වෙනකොට අපි මෙතන ආර්ථික ඉස්සරහට ආවා කාලයත් එක්ක. හැබැයි ආවේ උච්චාවචන රැසක් එක්ක. ආර්ථිකේ කඩන් වැටිච්ච කාලේ තිබුණා, නැගිට්ට කාලේ තිබුණා, කඩන් වැටිච්ච කාලේ තිබුණා, නැගිට්ට කාලේ තිබුණා, කඩන් වැටි වෙවි නැගිට අපි ගියේ ඉස්සරහට. අඩු වෙවි වැඩි වෙවි ගියේ ඉස්සරහට. එහෙනම් ආර්ථිකයේ කෙටි කාලීන හැසිරීම පෙන්වන්නේ මේ චක්‍රයෙන්. ව්‍යාපාර චක්‍රයෙන්. දිගු කාලීන හැසිරීම පෙන්වන්නේ මේ උපනති රේඛාවෙන්. දිගු කාලෙදි ඉහළ ගිහිල්ලා තියෙනවා. දිගු කාලය කියන්නේ මෙතන ඉඳලා මෙතනට බලුවොත් අපිට වෙන උපනති ඉහළ යනවා. උපනති රේඛාවෙන් පෙන්වන්නේ දිගු කාලීන හැසිරීම. මේ කෙටි කාලීන පහත වැටීම් කෙටි කාලීන ඉහළ යාම ගොඩාක් තියෙනවා. පහත වැටීම් ඉහළ යාම. කෙටි කාලීන හැසිරීම පෙන්වන්නේ ව්‍යාපාර චක්‍රවලින්. අපි ඔන්න ඕක තමයි කතා කරන්න යන්නේ. ඉස්සෙල්ලා වෙන්න පුතේ ආර්ථිකයේ කෙටි කාලීන හැසිරීම ගාවට ආයෙත් එන්න. අර මේ කෙටි කාලීන හැසිරීම මෙන්න මෙහෙමයි. ආයෙක මම කියන්නකෝ වෙනම ඉස්සෙල්ලා පොඩ්ඩක් බලන්න. ආයෙත් එන්න කෙටි කාලීන හැසිරීම ගාවට එන්නකෝ පුතේ. එතනට එන්නකෝ. ඒක මෙහෙම කියනවා. සමස්ත නිමවුම රටේ ආදායම සේවා නියුක්ති මට්ටම යන ආදී හට ගන්නා කෙටි කාලීන උච්චාවචන. පුතේ රටක නිෂ්පාදනය අඩු වුණොත් මොකද වෙන්නේ? නිමවුම අඩු වුණොත් සේවා නියුක්තියත් අඩු වෙනවා. සේවා නියුක්තිය අඩු වුණොත් ආදායමත් අඩු වෙනවා. නිෂ්පාදනය වැඩි වුණොත් සේවා නියුක්තිය වැඩි වෙනවා. අයි නිෂ්පාදනය වෙන්න නම් මිනිසුන් රස්සාවල් තියෙනුනේ. සේවා නියුක්තිය වැඩිනොත් මිනිසුන්ගේ ආදායමත් වැඩි වෙනවා. රටේ නිමවුම මේ එකට බැඳිච්ච කාරණා. නිමවුමත් එක්ක සේවා නියුක්තිය ආදායම එකට බැඳිලා තියෙනවා. එහෙනම් මොකද්ද මෙතන කියන්නේ? රටක නිමවුම සේවා නියුක්තිය ආදායම් මට්ටම යනාදී හට ගන්නා කෙටි කාලීන උච්චාවචන කෙටි කාලීන හැසිරීම තුන තියෙනවා මේවා මෙතන. ඉරක් ගන්න සමස්ත නිමවුම ආදායම සේවා නියුක්ති මට්ටම යනාදී හට ගන්නා කෙටි කාලීන උච්චාවචන ඉරක් ගන්න
කෙටි කාලීන හැසිරීම තුල නිරූපණය දක්නට ලැබේ. ඊළඟට කියන මෙහෙම. වෙළඳපළ ආර්ථිකයක සැබෑ නිමවුම කාලයත් සමග වෙනස් වන්නේ සුමට ආකාරයෙන් මෙහෙම කෙලීම වැඩි වෙන්නේ නැහැ. සුමට කියන්නේ මෙහෙම නිෂ්පාදනය වැඩි වෙන්නේ නැහැ. සුමට ආකාරයෙන් වැඩි වෙන්නේ නැහැ. වෙළඳපළ ආර්ථිකයක නිෂ්පාදනය වැඩි වෙන්නේ සුමට ආකාරයෙන් නොව. මෙහෙම කෙලීම වැඩි වෙන්නේ නැහැ. සුමට ආකාරයෙන් නොව කොහොමද? සුමට ආකාරයෙන් නොව උච්චාවචන සමූහයක් ඔස්සේ වැඩි වෙනව අඩු වෙනව වැඩි වෙනව අඩු වෙනව මේ උච්චාවචන සමූහයක් ඔස්සේ තමයි නිෂ්පාදනය වැඩි වෙන්නේ. සුමට ආකාරයෙන් නෙවෙයි. ඔය කියන සමස්ත ඉල්ලුමේ ඇතිවන දෝලනයන් මත මෙසේ කෙටි කාලීන උච්චාවචනය නැතිවීම වෙළඳපළ ආර්ථිකයක නයිසර්ගික කියන්නේ අනිවාර්ය ආවේනික ලක්ෂණයක්. මේ උච්චාවචනය වෙන එක නයිසර්ගික අනිවාර්ය ආවේනික ලක්ෂණයක්. ආර්ථිකයේ කෙටි කාලීන හැසිරීම ව්‍යාපාර චක්‍ර ඔස්සේ නිරූපණය වේ. මේකට කියනවා ව්‍යාපාර චක්‍රයක්. ඉරක් ගන්න ඉතාම වැදගත්. ඉතාම වැදගත්. ආර්ථිකයේ කෙටි කාලීන හැසිරීම මොනවෙන්ද නිරූපණය වෙන්නේ? ව්‍යාපාර චක්‍ර ඔස්සේ නිරූපණය වේ. ඉතාම වැදගත්. ඉරක් ගන්න ආර්ථිකයේ කෙටි කාලීන හැසිරීම ව්‍යාපාර චක්‍ර ඔස්සේ නිරූපණය වේ. ආර්ථිකයේ කෙටි කාලීන හැසිරීම ව්‍යාපාර චක්‍ර ඔස්සේ නිරූපණය වේ. ඉරක් ගහ ගන්න පුතේ. ඉරක් ගහ ගන්න. මේ කෙටි කාලීන හැසිරීම පෙන්වන්නේ මෙන්න මේවට කියන්නේ ව්‍යාපාර චක්‍ර. නිෂ්පාදනය අඩු වෙනවා, වැඩි වෙනවා, අඩු වෙනවා, වැඩි වෙනවා. ව්‍යාපාර චක්‍ර ඔස්සේ තමයි ආර්ථිකයේ කෙටි කාලීන උච්චාවචන ටික කෙටි කාලීන හැසිරීම නිරූපණය කරන්නේ. ආර්ථිකයේ කෙටි කාලීන හැසිරීම ව්‍යාපාර චක්‍ර ඔස්සේ නිරූපණය වේ. ඉරක් ගන්න එකට. right. ඊළඟට ආර්ථිකයේ දිගු කාලීන හැසිරීම කියන්නේ මොකද්ද? ආර්ථිකයේ දිගු කාලීන හැසිරීම. ඊළඟට පුතේ බලන්න ඔය ආර්ථිකයේ දිගු කාලීන හැසිරීම. පොඩ්ඩක් එතෙන්ට දිග් කාලීන හැසිරීම. එතන තියෙනවා මෙන්න මෙහෙම කතාවක්. ආර්ථිකයේ දිගු කාලීන වෘද්ධිය හා උද්දමන අනුපාතිකයේ හැසිරීම මින් අදහසේ. මේ තියෙන දිගු කාලීන වෘද්ධිය කොහොමුණත් උච්චාවචනයේ වෙවි යන්නේ උඩටනේ. අන්න ඒක වෘද්ධි උපනතිය. දිගු කාලීන වෘද්ධි උපනතිය. දිගු කාලීන වෘද්ධිය. අන්න ඒක තමයි ඉරක් ගහන්න ආර්ථිකයේ දිගු කාලීන වෘද්ධිය හා උද්දමන අනුපාතිකයේ හැසිරීම මින් අදහස් වේ. ඉරක් ගහන්න. කෙටි කාලීන ආර්ථිකයේ උච්චාවචන සමූහයක් ඔස්සේ සිදුවද දිගු කාලීන උපනතිය. මේ තියෙන දිගු කාලීන උපනතිය තුලින් පිළිඹුවන්නේ ආර්ථික වෘද්ධියයි. එය විභව නිමවුම. ඒ කියන්නේ රටේ නිෂ්පාදන හැකියාවේ අඛණ්ඩ ප්‍රසාරණය. ඉරක් ගහන්න. කෙටි කාල මෙන්න මේකට ඉරක් ගන්න. කෙටි කාලීන ආර්ථිකයේ උච්චාවචන සමූහයක් අස්සේ වුණාට දිගු කාලීන උපනතිය තුලින් පෙන්වන්නේ ආර්ථික වෘද්ධිය. මේ දිගු කාලීන උපනතිය මේ ඉහළ යන එකෙන් පෙන්වන්නේ ආර්ථික වෘද්ධිය. ඒක ආර්ථික වෘද්ධිය. ආර්ථික වෘද්ධිය පෙන්වන්නේ එතකොට මේ වෙන්නේ නෙමෙයි. මේක ආර්ථික වෘද්ධිය නෙමෙයි. මෙතන ඉඳලා මෙතෙන්ට යන එක ආර්ථික වෘද්ධිය නෙමෙයි. හරිනේ. ඒක කෙටි කාලීන ඉහළ යාම. මේ පල්ලෙහාට එකත් අවුලක් නැහැ. මේක නිකන් කෙටි කාලේ පහළ යනවා. මේක නැවත කෙටි කාලේ ඉහළ යනවා. ඒවා මේ මෙතන ඉඳලා මෙතෙන්ට ආර්ථික වෘද්ධියක් නෙමෙයි පේනවා. ඔන්න හොඳට මතක තියාගන්න MCQ එක අහන්න පුළුවන්. මෙතන ඉඳලා මෙතෙන්ට පේනන්නේ ආර්ථික වෘද්ධියක් නෙමෙයි. මේක කෙටි කාලීන ඉහළ යාම. මේ කෙටි කාලේ පහළ යාමක්. මේ කෙටි කාලේ නමුත් මෙහෙම දිගු කාලයක් තිස්සේ නිමවුම ඉහළ යන එක. ඒක මොකද්ද? ආර්ථික වෘද්ධිය. ඒක ආර්ථික වෘද්ධිය. හරිනේ. දිගු කාලයක් තිස්සේ මෙතන ඉඳලා මෙතෙන්ට යන මේ වෘද්ධි උපනතිය කියන්නේ ඒකෙන් පෙන්වන්නේ ආර්ථික වෘද්ධිය. ඒකනේ කියන්නේ වෘද්ධි උපනතිය කියලා. ආර්ථික වර්ධන උපනතිය. හරිනේ. ඉරක් ගහන්න ඔතන ඔය විභව නිමවුමට උඩින් තියෙන වාක්‍යෙට ඉරක් ගහන්න. කෙටි කාලීන ක්‍රියාකාරීත්වයේ උච්චාවචන සමූහයක් උච්චාවචන සමූහයක් ඔස්සේ සිදුවද දිගු කාලීන උපනතිය පෙන්වන්නේ ආර්ථික වර්ධනය. ඒ විභව නිමවුමේ අඛණ්ඩ ප්‍රසාරණය. කියන්නේ නිෂ්පාදන හැකියාවේ අඛණ්ඩ ප්‍රසාරණය. ආර්ථික වෘද්ධිය. හරි. මේ මෙතන ඉඳලා මෙතන ගියා කියලා ඒක ආර්ථික වෘද්ධිය නෙවෙයි. තාවකාලික නිෂ්පාදනය පොඩ්ඩක් වැඩි වෙනවා. අහපව අඩු වෙන්න පුළුවන්. ආයෙ වැඩි වෙන්න පුළුවන්. නමුත් මේ දිගු කාලයක් තිස්සේ නිරීක්ෂණය කරොත් දිගටම ඉහළ යනවා කියලා. අන්න ඒක තමයි ආර්ථික වෘද්ධිය. හරි. ඒක තමයි ආර්ථික දිගු කාලයක් තිස්සේ අපිට පේනවා නම් උපනතියක් රට ඉහළට යනවා කියලා. මෙන්න මේ දිග ඉර දිහා බලාගෙනකොට අපිට ඉහළ යනවා කියලා පේනවා නම් අන්න ඒක තමයි ආර්ථික වෘද්ධිය. නැතුව මේ චුට්ටක් වැඩි වෙන අඩු වෙන ඒවා ආර්ථික වෘද්ධිය නෙවෙයි తాවකාලික සංසිද්ධි. හිටපු ගමන් නෙමෙයි වැඩි වෙනවා අඩු වෙනවා වැඩි වෙනවා අඩු වෙනවා. ඒවා తాවකාලික දේවල්. මේ ඉහළට යනවා කියලා පේන නිසා අපිට මෙතන පැහැදිලිව අඳුර ගන්න පුළුවන් ආර්ථික වෘද්ධියක් තියෙනවා කියලා. right. ඊළඟට ඔකේ තියෙනවා තව මෙහෙම. විභව නිමවුම කියන්නේ මොකද්ද? මේක විභව නිමවුමේ අඛණ්ඩ ප්‍රසාරණයක්. විභව නිමවුම කියන්නේ මොකක්ද? කියන්නේ විභව නිමවුම. විභව නිමවුම කියන්නේ පුතේ මෙන්න මෙහෙම දෙයක්. ආර්ථිකයට මේ නිපදව ගන්න විභව නිමවුම කියලා කියන්නේ ආර්ථිකයට නිපදවන්න පුළුවන් උපරිම නිමවුමක් නෙමෙයි. හරිනේ? ප්‍රශස්ත නිමවුම වගේ අදහසක්. එහෙනම් හිතන්නකෝ අපිට පන්තියක ළමයි සාමාන්‍යයෙන් වාඩි කරන්න පුළුවන් තියෙන ඩෙස් වල හරියට වාඩි කරොත් සාමාන්‍ය පරතර වලට ළමයි 1000යි ලොකු හෝල් එකේ. නමුත් ඕනනම් මට ඔකේ හිර කළා ළමයි 2500ක් වාඩි කරන්න පුළුවන් නේ. ඒක විභව නෙමෙයිනේ. ඒකත් අකොට ඉන්න බෑනේ. දාඩියයි ඉන්න බෑනේ. වාඩි වෙලා ඉන්න බෑ. ඉඩම ලියන්න බෑ. ඒක හරියන්නේ නැහැ. අර ප්‍රශස්ත නිමවුම ළමයි 1000යි නේ අන්න ඒක තමයි. කියන්නේ විභව නිමවුම. අවුලක් නැතුව වාඩි කරන්න පුළුවන් ප්‍රමාණය. ඒ වගේ රටකට දැන් DSI ෆැක්ටරියට
සපත්තු 1000ක් හදන්න පුළුවන්. ඒක තමයි ඒගොල්ලෝගේ නිමවුම. හැබැයි උදේ නයිට් ෂිෆ්ට් එකක් කරලා රෑත් වැඩ කරලා පැය 24ක් මැෂින් දාගෙන මිනිස්සුන්ගේ රෑත් වැඩ කරලා ඕටිත් වැඩ කරලා මරෝ වැඩ අරගෙන 1500ක් හදන්න පුළුවන් සපත්තු. ඒක විභව නෙමෙයි. ඒක විභවයකට එහා ගිය එකක්. විභව කියන්නේ අවුලක් නැතුව නිකන් normally ගාන්ට පැයට වැඩ කරලා ෆැක්ටරිය වහලකොට සාමාන්‍යයෙන් දවසකට සපත්තු දාන එක තමයි විභව උපරිම. උපරිම නිමවුම නෙමෙයි විභව. උපරිම කියන්නේ අර නිකන් මිනිස්සු උදෙත් වැඩ කළා රෑත් වැඩ කළා අනවශ්‍ය විදියට මහන්සි වෙලා ඒ උපරිම ඒක වෙනයි. ඒක නෙමෙයි මේ කතා කරන්නේ විභව නිමවුම. ප්‍රශස්ත නිමවුම. අවුලක් නැතිව නිපදවන්න පුළුවන් නියම ගාන. හරි. විභව නිමවුම කියන්නේ මොකක්ද? දෙකට නිර්වචනයක් දෙනවා ඊකෝන් වල මෙහෙම. ලියන්න. උද්දමන පීඩනයකින් තොරව. උද්දමන පීඩනයකින් තොරව. උද්දමන පීඩනයකින් තොරව. උද්දමන පීඩනයකින් තොරව. ආර්ථිකයට නිපදවිය හැකි ආර්ථිකයට නිපදවිය හැකි උද්දමන පීඩනයකින් තොරව ආර්ථිකයට නිපදවිය හැකි උද්දමන පීඩනයකින් තොරව ආර්ථිකයට නිපදවිය හැකි උපරිම උද්දමන පීඩනයකින් තොරව ආර්ථිකයට නිපදවිය හැකි ආර්ථිකයට නිපදවිය හැකි උපරිම උපරිම උද්දමන පීඩනයකින් තොරව ආර්ථිකයට නිපදවිය හැකි උපරිම තිරසාර නිමැවුම් මට්ටම තිරසාර නිමැවුම් මට්ටම විභව නිමවුම නම් වේ. රටේ උද්දමනයක් ඇති වෙන්නේ නැතුව ආර්ථිකයට නිපදවිය හැකි උපරිම නිමැවුම් මට්ටම උද්දමන පීඩනයකින් තොරව ආර්ථිකයට නිපදවිය හැකි උපරිම නිමැවුම් උපරිම තිරසාර නිමැවුම් මට්ටම ස්ථිරසාර නිමැවුම් මට්ටම විභව නිමවුම නම් වේ. ඉරක් ගන්න උද්දමන පීඩනයකින් තොරව ආර්ථිකයට නිපදවිය හැකි උපරිම තිරසාර නිමවුම් මට්ටම විභව නිමවුම නම් වේ. විභවතාවය. දිගටම ලියන්න. විභව නිමවුම යනු උපරිම නිමවුම නොව. විභව නිමවුම යනු විභව නිමවුම යනු උපරිම නිමවුම නොව. මොකද අපි ලියුවා උද්දමන පීඩනයකින් තොරව ආර්ථිකයට නිපදවිය හැකි උපරිම තිරසාර නිමවුම් මට්ටම උපරිම තිරසාර නිමවුම් මට්ටම විභව නිමවුම වේ. විභව නිමවුම යනු උපරිම නිමවුම නෙමෙයි. උපරිම තිරසාර කියන්නේ උපරිම නිකම් උපරිම නිමවුම නෙමෙයි. උපරිම විභව නිමවුම යනු උපරිම නිමවුම නොව. ලියන්න. නොව. ආර්ථිකයට තිරසාර ලෙස විභව නිමවුම යනු උපරිම නිමවුම නොව. ආර්ථිකයට තිරසාර ලෙස පවත්වාගෙන යා හැකි උපරිම නිමවුමයි. විභව නිමවුම යන උපරිම නිමවුම නොව ආර්ථිකයට තිරසාර ලෙස පවත්වාගෙන යා හැකි උපරිම නිමවුමයි. විභව නිමවුම යන උපරිම නිමවුම නොව ආර්ථිකයට තිරසාර ලෙස පවත්වාගෙන යා හැකි උපරිම නිමවුමයි. විභව නිමවුම යන උපරිම නිමවුම නොව ආර්ථිකයට තිරසාර ලෙස පවත්වාගෙන යා හැකි නිමවුමයි. ඒකත් ඉරක් ගහ ගන්න ඕනේ. මොකද්ද විභව නිමවුම යන උපරිම නිමවුම නොව ඉරක් ගහන්න ආර්ථිකයට තිරසාර ලෙස පවත්වාගෙන යා හැකි නිමවුමයි. මම මේක තා විදිහකට පැහැදිලි කරන්නම්. මෙහෙම ගන්නකො. ත්‍රිවිල් එක කී දෙනෙකුට යන්න පුළුවන්ද? ත්‍රිවිල් එක කී දෙනෙකුට යන්න පුළුවන්ද? ඩ්‍රයිවර් පිටිපස්සේ කීයද? 3 දෙනයි. අන්න ඒක තමයි විභව නිමවුම. එන ඔක්කොම 4යි ඉන්නේ ඩ්‍රයිවරුයි පිටිපස්සේ 3 4 එක තමයි විභව නිමවුම. හැබැයි ත්‍රිවිල් එකේ යන්න බැරිද? 6 දෙනෙක් 7 දෙනෙක් දාගෙන යන්න බැරිද? යන්නේ නැද්ද? පුළුවන්. අර ඩ්‍රයිවර්ගේ සීට් එකේ දෙපැත්තේ දෙන්නෙකුත් වාඩි කරනවා. පිටිපස්සේ තව 3 දෙනෙක් දාලි වෙලා ආයි උකුල උඩත් 3 දෙනෙක් වාඩි කරනවා. එතකොට ඉස්සරහා 3 දෙනයි. ඩ්‍රයිවරුයි දෙපැත්තේ දෙන්නයි. එතකොට ඩ්‍රයිවර් ඉන්නවා. දෙපැත්තේ දෙන්නයි 3යි. පිටිපස්සේ සීට් එකේ 3 දෙනයි 6යි. සීට් එකේ ඉන්න 3 දෙනාගේ උකුලේ 3 දෙනයි 9යි. යන්න බැරිද 9ක්? පුළුවන්. ඒක උපරිම නිමවුම. හැබැයි එහෙම ගොඩක් දුර යන්න බෑනේ. ස්ථිර නෑනේ, තිරසාර නෑනේ. එහෙම අනුරාධපුරයට යන්න පුළුවන්ද එහෙම? ගාල්ලි ඉඳලා බෑනේ. ඒ තිරසාර නෑ. ඒක අමාරුයි. තිරසාර නිමවුම තමයි ඉස්සරහා ඩ්‍රයිවර්. පිටිපස්සේ සීට් එකේ 3 දෙනයි. 4යි තමයි තිරසාර. තිරසාර කියන්නේ 4 දෙනෙක් යනවා නම් ත්‍රිවිල්. ඒක කියන්නේ ඩ්‍රයිවරුයි 3 දෙනයි. තමයි තිරසාර. මෙතන සීට් එකේ 3 දෙනයි. මෙතන ඩ්‍රයිවර් 4යි. ඒකයි තිරසාර. නැතු ඕනනම් පුළුවන් ඩ්‍රයිවර්ගේ දෙපැත්තෙන් ඉන්නවා අගසව් වගේ දෙන්නේ. අර මෙහෙම යන්තම් පස්ස තියාගෙන වාගෙට වාඩි වෙලා දෙන්නෙක් ඉන්නේ. ඒතකොට ඉස්සරහා 3 දෙනයි. පිටිපස්සේ 3 දෙනෙක් ඉන්නවා. ඒ 3 දෙනාගේ උකුලේ තව 3 දෙනෙක් ඉන්නවා. 6යි. ඉස්සරහා 3යි. ඒතකොට පිටිපස්සේ 6යි 9ක් යනවා. ඒක තිරසාර නෙමෙයි උපරිම. ඒක නෙමෙයි. තිරසාර කියන්නේ අර අවුලක් නැතුව තියෙන නිමවුම. අන්න ඒක තමයි තිරසාර නැත්නම් විභව නිමවුම. තිරසාර ස්ථිර විභව නිමවුම කියන්නේ මෙන්න මේ ගාන 4.
හරි. දෙන්නෙක් යනවනේ ඩ්‍රයිවරුයි පිටිපස්සේ ඒක විභව නෙමෙයි. ඒතකොට විභවයකට වඩා අඩුයි. විභව කියන්නේ හරියටම ඉස්සරහ එක්කලා පිටිපස්සේ 3 දෙනයි. යන්න පුළුවන් සාධාරණ ගාන. හරි. ඊට වඩා වැඩියෙන් දැම්මොත් උපරිම එක. ඒක හරියන්නේ නැහැ. රයිට්. ඒතර විභව නිමෝමේ නිර්වචනය මොකද්ද? දැන් රටක් තුල නිෂ්පාදනයේ විභව නිෂ්පාදනය කියන්නේ රටකට අවුලක් නැතුව නිපදවන්න පුළුවන් භාණ්ඩ ප්‍රමාණය. අර ඕනට වඩා වැඩියෙන් නිපදවුවොත් මොකද වෙන්නේ? දැන් හිතමු DSI ෆැක්ටරියට දවසකට සපත්තු 1000 හදන්න පුළුවන්. උදේ 8 ඉඳලා හවස 8 වෙනකම් වැඩ කරනවා. මේගොල්ලෝ shift දෙකක් වැඩ කරනවා. උදේ 8 හවස ඊට පස්සේ ආපහු රෑත් shift එකක් night shift එකකුත් වැඩ කරනවා. දැන් සපත්තු 2000ක් හදනවා. ඒක විභව නෙමෙයිනේ. එතකොට machines කැඩෙනවා. මිනිස්සුන්ට වැඩ කළා මහන්සි. ඒක විභව නෙමෙයි. හැබැයි ඒ වගේ තත්ත්වයක් තුළ සේවකයන්ගේ ආදායම අසාමාන්‍ය විදිහට වැඩි වෙන්න පුළුවන්. අය උදේත් වැඩ රෑත් වැඩනේ. ආදායම වැඩිනොත් සමහර ඉල්ලුම් වැඩිලා උද්දමනයක් රටේ ඇති වෙන්නත් පුළුවන්. අනික යන්නේ වගේ උද්දමන ප්‍රවණතාවය ඇති වෙන විදිය නිමවුම් නෙමෙයි මේ කියන්නේ. උදේත් වැඩ කළා රෑත් වැඩ කළා ඒවා නෙමෙයි. අර ආර්ථිකයේ අවුලක් නැතුව නේ ආදායම වැඩිනොත් උද්දමනය ඇති වෙනවනේ ඉල්ලුම් වැඩි වෙලා. උදේත් වැඩ කරනවා රෑත් වැඩ කරනවා පඩිත් වැඩි ඉල්ලුම වැඩි උද්දමනය. ඒ වගේ තත්ත්ව නෙමෙයි. අනේ උද්දමන පීඩනයකින් තොරව අර නියම නිපදවන්න පුළුවන් ගාන. අනවශ්‍ය විදියට ගොඩක් නෙමෙයි. නියම නිපදවන්න පුළුවන් ගානට තමයි අපි කියන්නේ විභව නිමවුම. එහෙනම් මොකද්ද විභව නිමවුම කියලා කියන්නේ? අහපව කිව්වොත් මොකද්ද විභව නිමවුම කියලා කියන්නේ? උද්දමන පීඩනයකින් තොරව ආර්ථිකයට නිපදවිය හැකි උපරිම තිරසාර නිමවුම් මට්ටම විභව නිමවුම නම් වේ. විභව නිමවුම යන උපරිම නිමවුම නොව තිරසාර ලෙස ආර්ථිකයට පවත්වාගෙන යා හැකි නිමවුමයි. හරි. ඔය කියන සාර්වාර්ථිකයේ දිගු කාලීන උපනති හේවත් ආර්ථික වෘද්ධිය පෙන්වන්නේ මේ විභව නිමවුම වගේ. මේ තියෙන විභව නිමවුම විභවතාවය ආර්ථිකයට නිපදවිය හැකි ප්‍රමාණය විභව නිමවුම හිටපු ගමන් පුතේ රට ඊටත් වඩා වැඩිපුර නිපදවන නිෂ්පාදනයේ විභව නිමවුමට වැඩි වෙන අවස්ථා තියෙනවා අඩු වෙන අවස්ථා තියෙන කෙනෙක් හිතන්නකෝ ත්‍රිවිල් එකේ යන්න ඕන 3 දෙනයි හිටපු ගමන් නිකන් අහුනහම ගමේ ගෙදර කට්ටිය කොහරි ගමනක් කරනකොට හිටපු ගමන් 9 දෙනෙක් දාගෙන යනවා හිටපු ගමන් ත්‍රිවිල් එකේ 3 දෙනා වුණාට පිටිපස්සේ යන්න 3 දෙනානේ 4 යන්න පුළුවන් කයි 2යි 3යි ඩ්‍රයිවරුත් එක 4යි දැන් විභවතාවය. හිටපු ගමන් ගමේ අය කොහේ හරි ළඟ ට්‍රිප් අහල පහල ගෙදරකට පන්සලට යනකොට 9ක් විතරක් දාගෙන යනවා. හිටපු ගමන් කවුරුත් නැති වුණාම ත්‍රී වීල් එකේ ඉස්සරහ එක්කෙනා පිටිපස්සේ එක්කෙනා දෙන්න යන වෙලාවලුත් තියෙනවා. අඩුවෙන් යන වෙලාවලුත් තියෙනවා. දෙන්නයි යන්නේ අඩුවෙන්. 4ට වඩා අඩු. 9ක් යනවා 4ට වඩා වැඩි. යන්නේ වගේ. කියන්නේ මේ රටේ නිෂ්පාදනයේ නිපදවිය හැකි ප්‍රමාණය මෙච්චර. රටකට නිපදවන්න පුළුවන් භාණ්ඩ ප්‍රමාණය තමයි මේක විභව නිමවුම. ඒකට වඩා හිටපු ගමන් නිෂ්පාදනය වැඩි වෙනවා. හිටපු ගමන් අඩු වෙනවා. හිටපු ගමන් වැඩි වෙනවා. හිටපු ගමන් අඩු වෙනවා. මේවා නිමවුමේ තියෙන කෙටි කාලීන උච්චාවචන. ඒකෙන් ආර්ථික වෘද්ධියක් පෙන්වන්නේ නැහැ. ආර්ථික වෘද්ධිය පෙන්වන්නේ මේ විභව නිමවුමේ තියෙන උපනතිය. ආර්ථිකයේ විභව නිමවුම නිෂ්පාදන හැකියාව දිගු කාලයක් තිස්සේ ක්‍රමක්‍රමයෙන් ඉහළ යනවා නම් විභවතාවයේ ක්‍රමක්‍රමයෙන් ඉහළ යනවා නම් අන්න ඒකට ඉක්කොන් වල කියන මොකද්ද ආර්ථික වෘද්ධිය. නම් ආර්ථික වෘද්ධිය පෙන්වන්නේ මේ විභව නිමවුමේ ඉහළ යාම. රයිට්. මේ කෙටි කාලීන උච්චාවචන ව්‍යාපාර චක්‍ර වලින් ආර්ථික වෘද්ධියක් පෙන්වන්නේ නැහැ. මේක ව්‍යාපාර චක්‍ර මේවට කියන්නේ. ඒවෙන් ආර්ථික වෘද්ධියක් පෙන්වන්නේ නැහැ. රයිට්. පුතේ පොඩ්ඩක් බලන්න. මම ඔක නැවත කියලා දෙන්නම් මෙහෙම. රයිට්. ඒක හොඳට ඔලුවට දාගන්න ඕන. මම ව්‍යාපාර චක්‍රයක් මම මෙහෙම නැවත අඳින්නම්. මේ කියන්නේ රටේ නිෂ්පාදනය, මූර්ත නිෂ්පාදනය, භාණ්ඩ හා සේවා නිෂ්පාදනය, මූර්ත නිෂ්පාදනය. මේ තියෙන දිගු කාලයක්, අවුරුදු 100ක් විතර කාලය වෙන්න පුළුවන්. හිටපු ගමන් පුතේ ආර්ථිකයේ හොඳ අපේ ජීවිතේ වගේ තමයි. හොඳ කාල තියෙනවා, නරක කාල තියෙනවා. ආයෙත් හොඳ කාල තියෙනවා, නරක කාල තියෙනවා. හොඳ කාල තියෙනවා, නරක කාල තියෙනවා නේද? හොඳ කාල තියෙනවා. අපිට පේනවා මෙතන මම මෙතන මුදුන කියලා ගත්තොත්. මෙතන පතුල. හරි. මුදුනේ ඉඳලා පතුලට යනකන් තියෙන්නේ පසු බැසීම. පසු බැසීම. නැවත පතුලේ ඉඳලා මුදුනට යනකන් තියෙන්නේ ප්‍රසාරණය. ඔක ලියලා තියෙනවනේ. යට ප්‍රස්ථාරේ තියෙන පොතේ. පසු බැසීම, පතුල, ප්‍රසාරණය, මුදුන, නැවත පසු බැසීම. පසු බැසීම, පතුල, නැවත ප්‍රසාරණය. ආය මුදුන. ඔහොම යනවනේ. ඔය වගේ. ආය පසු බැසීම, පතුල, ආය ප්‍රසාරණය. ඔය වගේ යනවා. ව්‍යාපාර චක්‍ර කියන්නේ ඔය වගේම. නිෂ්පාදනයේ වැඩි වෙනවා, අඩු වෙනවා. මේ තමයි විභව නිමවුම. නිපදවිය හැකි ඇත්ත ප්‍රමාණය. නිපදවිය හැකි කියන්නේ අවුලක් නැතුව නිපදවන්න පුළුවන් ප්‍රමාණය මේක. ඊට වඩා හිටපු ගමන් නිෂ්පාදනයේ වැඩි වෙනවා. ත්‍රිවිල් එකේ යන්න පුළුවන් හතරයි හිටපු ගමන් ඊට වඩා වැඩියෙන් දාන්න. මම මේ ත්‍රිවිල් එක උදාහරණයක් ගත්තා. ඊට වඩා අඩුවෙන් දාන්න යනවා. ඒ වගේ තමයි රටක නිපදවිය හැකි භාණ්ඩ ප්‍රමාණයට වඩා හිටපු ගමන් වැඩියෙන් නිපදවනවා. හිටපු ගමන් ඊට වඩා අඩුවෙන් නිපදවනවා. හිටපු ගමන් වැඩියෙන් හදනවා. හිටපු ගමන් අඩුවෙන් හදනවා. කොහොම වුණත් ටිකෙන් ටික ආර්ථිකයේ විභවතාවය නිෂ්පාදන හැකියාව ඉහළ යනවා. වෙනදට වඩා නිෂ්පාදන හැකියාව ටිකෙන් ටික ඉහළ යනවා.
අන්න ඒක පෙන්වන්නේ මේ විභව නිමෝම ඉහළ යනවා. කාලයක් යනකොට මේක පෙන්වන්නේ වෘද්ධි උපනතිය කියලා කියන්නේ ඒක. දැන් අපිට පේනවා ආර්ථිකයේ දිගු කාලයක් තිස්සේ යනකොට වර්ධනය වෙලා තියෙනවා. ආර්ථික වෘද්ධිය පෙන්වන්නේ මේ විභව නිමෝමේ දිගු කාලීන ඉහළ යාම. මේ විභව නිමෝම දිගු කාලීනෝ මෙහෙම ඉහළ යන එකෙන් තමයි ආර්ථික වෘද්ධිය පෙන්වන්නේ. මේ කෙටි කාලීන උච්චාවචන කියන ව්‍යාපාර චක්‍රවලින් ආර්ථික වෘද්ධිය පෙන්වන්නේ නැහැ. මේක නිකන් తాවකාලික උච්චාවචන. මේක නිෂ්පාදනය වෙන ආර්ථික වෘද්ධියක් නෙමෙයි. මෙතන යනකොට ආර්ථික වෘද්ධියක් නෙමෙයි. తాවකාලික වැඩිවීම. මේ පල්ලෙහාට යනකොට ආර්ථික අවපාතිකුත් නෙමෙයි. తాවකාලික පසුබැසීම. తాවකාලික වැඩිවීම, తాවකාලික පසුබැසීම. తాවකාලික වැඩිවීම පසුබැසීම. ඒකෙන් ආර්ථික වෘද්ධියක්වත් ආර්ථික අවපාතයක්වත් පෙන්වන්නේ නැහැ. ආර්ථික වෘද්ධියක් දිහා බලන්නේ මෙන්න මෙහෙම. මේක තමයි ආර්ථික වෘද්ධිය. ආර්ථික අවපාතයක් නම් මෙන්න මෙහෙම වෙන්න ඕනේ. දැන් මෙහෙම වෙන්න ඕනේ. මේ පල්ලෙහාට එන්න ඕනේ. ආර්ථික වෘද්ධියක් කියන්නේ මෙහෙම ඉහළ යනවා. වෘද්ධි උපනතිය. උපනතිය දිහා බලලා තමයි අපි ඒක හඳුරගන්නේ. රයිට්? එතන මට පොඩ්ඩක් කියන්න. මට මේකේ සාරාංශය මේකයි. මේ වක්‍රයට කියන්නේ මොකද්ද? ව්‍යාපාර මෙහෙම මේ මුදුන පසුබෑම ප්‍රසාරණය මුදුන පසුබෑම මුදුන පසුබෑම පතුල ප්‍රසාරණ මුදුන පසුබහින ඊළඟට පතුලට එනවා ප්‍රසාරණ ඊළඟට මුදුනට යනවා ආය පසුබහින පතුලට එනවා ආය ප්‍රසාරණය මුදුනට යනවා ආය පසුබහින පතුලට එනවා ආය ප්‍රසාරණය මුදුනට යනවා මේකට කියන නම මොකද්ද මේකට කියන්නේ ව්‍යාපාර චක්‍ර මම ඊළඟ පිටුවේ උගන්වනවා මේකට කියන්නේ මොකද්ද ව්‍යාපාර චක්‍ර වලින් ආර්ථික වෘද්ධිය පෙන්වන්න පුළුවන්ද බෑ. ඒකෙන් පෙන්නන්නේ කෙටි කාලීන උච්චාවචන. ඔය කෙටි කාලීන උච්චාවචන ටික ඔක්කොම යා කරලා මෙහෙම ඉරක් ගැහුවාම ඒ ඉරෙන් පෙන්නන්නේ ආර්ථිකයේ විභව නිමවම වෘද්ධි උපනතිය. අන්න ඒකෙන් පෙන්නන්නේ ආර්ථික වෘද්ධිය. රටේ නිෂ්පාදනයේ දිගු කාලයක් යනකොට ඉහළ යනවා. නිෂ්පාදන හැකියාව ඉහළ යනවා. එහෙනම් මේ ඉරෙන් තමයි ආර්ථික වෘද්ධිය පෙන්නන්නේ. ආර්ථික වෘද්ධි උපනතිය. ඔක වැදගත් හරිනේ. ඒක එච්චර කියලා දුන්නේ ඒක. ආර්ථික වෘද්ධි උපනතිය. රයිට්. එතකොට පුතේ දැන් පැහැදිලි. එහා පැත්තේ කියමු. මෙම රූපසටහනට අනුව ආර්ථිකයේ කෙටි කාලීන හැසිරීම ව්‍යාපාර චක්‍රෝස්සේද දිගු කාලීන හැසිරීම විභව නිමවම ඔස්සේද පෙන්눔 කරයි. ඉරක් ගන්න. ඊටාම් වැදගත් මෙම රූපසටහනට අනුව ආර්ථිකයේ කෙටි කාලීන හැසිරීම ව්‍යාපාර චක්‍රෝස්සේද දිගු කාලීන හැසිරීම විභව නිමවම ඔස්සේද පෙන්눔 කරයි. ආර්ථික වෘද්ධිය වේගවත් කිරීම ආර්ථික ස්ථායීතාව තහවුරු කිරීමට අදාළ ප්‍රතිපත්ති සම්පාදනයේදී මෙම විශ්ලේෂණය ඊට වැදගත් වේ. නැවත අපිට වැදගත් වෙනවා. පුතේ දැන් ඔය කතා කරේ සාර්වාර්ථික න්‍යායන ගැඹුරුම තියරි ටිකක්. මේවා නැවත යම් තැන්වල උගන්වනවා. පුළුවන් තරම් තේරුම් ගන්න උත්සාහ කරන්න. කියවලා තේරුම් ගන්න උත්සාහ කරන්න. මම ප්‍රශ්න කරලා උත්තරත් එක්ක ප්‍රශ්න සාකච්ඡා කරලා නැවත පාඩම් කොටස් වලට සම්බන්ධ කරලා මේවා ඔක්කොම නැවත උගන්වනවා. හරිනේ? දැනට පුළුවන් තරම තේරුම් ගන්න උත්සාහ කරන්න. අමාරුම තියරි ටිකක් ඔයගොල්ලෝ ළඟ නැතුව උගන්වන්න විච් එක ගැන දුකයි. ඔයගොල්ලෝ ළඟදී නම් මේක මීටත් වඩා නැවත කියලා දෙන්න තියුණා. මේ තියරි ටික හරියට තේරුම් ගන්න. මේව උගන්වන්න ඕන. හරිනේ? ගුරුවරු මේවා උඩින් පල්ලෙන් අතහැරලා දාලා යන්නේ. ඒක නිසා තමයි ළමයින්ට ලකුණු සම්පූර්ණ ප්‍රමාණයම ගන්න බැරි වෙන්නේ. හරිද? අපි ගාව ලංකාවේ පළවෙනිය තුන්වෙනිය ගිය පාරත් ඉඳී අපි මේ හැමදේම පැහැදිලි කරලා උගන්වපු නිසා. රයිට්? ඒ නිසා මේවා අමාරු තියරි. අමාරුයි කියලා මට උගන්වන්න නැතුව යන්න පුළුවන්. එතකොට බැරි අයට හිත හොඳයි. නමුත් එහෙම හරියන්නේ නැහැ. හැමෝටම තේරුම් ගන්න තමයි මම මේ නැවත එකම දේ කිය මේ ටික ඉගෙනුවේ. දැන් අපි ඇත්තටම සාර්වාර්ථික න්‍යායන තියරි කොටස් ගොඩක් උගන්වලා ඉවරයි. තව චුට්ටයි. ඊළඟට අපිට ගණන් හදන්න පටන් ගන්න පුළුවන්. හරිනේ? තව එක ලෙසන් එකකින් විතර පස්සේ ගණන් හදන්න පටන් ගන්න පුළුවන්. අපි එතකොට මේ ඉවර කරේ සාර්වාර්ථික න්‍යාය එන ඔයගොල්ලන්ට උගන්වන්න තියෙන කීවෙනි ලෙසන් එකද මේ ඉවර කරන්නේ. මේ ඉවර කරන්නේ සාර්වාර්ථික න්‍යාය ඔයගොල්ලන්ට උගන්වපු 3 වෙනි ලෙසන් එක. ඊළඟට අපි ව්‍යාපාර චක්‍ර ගැන කතා කරලා තව චූටි තියරි කොටසකින් පස්සේ ගණන් හදන කොටස් වලට යනවා. 4 වෙනි ලෙසන් එකත් තියරිම තමයි. ඊට පස්සේ තමයි අපි ගණන් හදන කොටස් වලට යන්නේ. රයිට්? එතකොට මේ උගන්වපු ටික හරියට ස්ටඩි කරන්න. හොඳට බලන්න මේ ටික. හොඳට බලන්න. දෙපාරක් බලන්න chance දීලා තියෙනවා නම් දෙපාරම මේ වීඩියෝස් අනිවාර්යෙන් බලන්න. දෙපාරම බලන්න. හරිනේ? ඒක පළවෙනි පාර ලියාගෙන හොඳට බලලා හපව තව පාරක් බලන්න. බලලා මේ ටික හරියට කම්ප්ලීට් කරගන්න. ඔය ලෙසන්ස් 3. ඔය ටික තමයි සාර්වාර්ථික න්‍යායයේ තියෙන අමාරුම මුල හරිය තියෙන තියරි સિદ્ધාන්ත ටික. හරි පුතේ. බොහොම ස්තුතියි. එහෙනම් ඊළඟ පාඩමෙන් නැවත හමු වෙමු 4 වෙනි කොටසේ.